බලන්නකො ජෛව විවිධත්වය නිසානේ සමහර සතුන් දැන් ජෛව විවිධත්වයේ ප්‍රතිඵලයක් තමයි මාංශ භක්ෂක කියලා සත්ත්ව කොට්ටාසයක් බිහිවීම. ඊළඟට ශාක භක්ෂක කියලා සත්ත්ව කොට්ටාසයක් බිහිවීම. පර භක්ෂක කියලා සත්ත්ව කොට්ටාසයක් බිහිවීම. සියලුම මේක ඇවිල්ලා සමහර කණු කනවා කෑවට පස්සේ උඩ බඩේ අමාරු. පැත්තකට ගිහලා වමනේ කරනවා. ඕ. අයියේ ඒ තරමට මේක දැන් කන්න බෑ. යන පාරේ තියෙන තවීරදී අක් වගේ එකක්. මේක බලනවා මේ මොකද්ද මේ මෙච්චර කාලයක් මේක පාලනය කරලා තිබ්බේ නෑනේ. මුන් මොකද ගන්නේ ඔළුවෙන් තාලු කරලා මේක පැත්ත අයිබෝවන් සර්. ඉන්නානේ කට්ටිය ඇවිල්ලානේ. හොඳයි අපි ගිය සතියේ අතර කරේ නේ. ගිය සතියේ අපි බාධක ගොඩක් මැද පන්තිය කරා. බාධක ගොඩක් මැද පන්තිය කරා. සමහරු දන්නවා දැන් මේ බාධකය ආවේ ඇයි කියලා දන්නවා. කතා කරලා කිව්වා. හරි. අපි ගිය සතියේ කතා කරේ පරිසර පද්ධති ගැන. නේද? පරිසර පද්ධති කියන්නේ ජෛව ලෝකය ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. ජෛව විවිධත්වය කියනකොට අපිට කතා කරන්න නැතුව බැරි කමක් තිබ්බා මොකද්ද? ජෛව විවිධත්වය කියන්නේ මොකද්ද කියලා හොත් ඔයාලා දෙන උත්තරේ මොකද්ද කියන්න බලන්න. ජෛව විවිධත්වය යන කුමක්ද කියලා වලින් කවුරුත් ප්‍රශ්නයක් එනවා. ඔයාලා දෙන උත්තරේ මොකක්ද? කියන්නේ ජෛව විවිධත්වය යන කුමක්ද කියලා? පද්ධති විවිධත්වය, ජීව විශේෂ විවිධත්වය හා ඔවුන්ගේ ජාන අතර විවිධත්වය පොදුවේ ගත් කල ජෛව විවිධත්වය ලෙස හැඳින්වේ. ඒ බලාගෙනනේ කිව්වේ කටපාඩමෙන් කියන්න ඕනේ. හරි මට පේනවා බලාගෙන කිය කැමරාව ඔෆ් කරලා තිබ්බට මට පේනවා. ඔයාලා ඔෆ් කරන් ඉන්නවා කියලා හිතන් ඉන්නේ. ඔයාලා හිතන් ඔෆ් කරන් ඉන්නවා කියලා මට පේනවා කැමරාව. මම එහෙම තමයි හදලා තියෙන සිස්ටම් එක. මේ පොත බලන් කියන්න එපා. මතකින් කියන්න පුරුදු වෙන්න. දැන් මේ හොඳම වැඩේ තමයි දැන් රිවිෂන් එක යනවනේ මගේ 11 වසර රිවිෂන් එක. ඔය රිවිෂන් ක්ලාස් එකේදී මේ මම ළමයින්ට කියන දේ තමයි දැන් ඉතින් ප්‍රශ්න පත්‍ර වගේ දේවල් ඔයාලා කරන්න පටන් ගන්න කියලා දැන් කියන්නේ. දැන් අපි රිවිෂන් එකක් කරනකම් ඉන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ඔය තියෙන එක එක ප්‍රශ්න පත්‍ර පොත් තියෙනවානේ. ඒ ප්‍රශ්න පත්‍ර පොත් අරගෙන දැන් ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න පුරුදු වෙන්න. ප්‍රශ්න පත්‍ර පොත් අරගෙන මේ ප්‍රශ්න පත්‍ර පොත්වල තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න දැන් පටන් ගන්න ඕනේ. මොකද දන්නවද එහෙම කියන්නේ? දැන් මමම ප්‍රශ්න පත්‍ර කරනකම් බලන් ඉන්න එපා. දැන් මමම ප්‍රශ්න පත්‍ර කරනකම් බලන් හිටියොත් ඔයාලගේ කාලේ අපරාධයි. ඒ නිසා ඔයාලා තනියෙන් ප්‍රශ්න පත්‍ර පොත් අරගෙන කරන්න පටන් ගන්න. හැමෝම මේ සතිය ඇතුළත මොකක් හරි ප්‍රශ්න පත්‍ර පොතක් ගන්න. ඔය තියෙන මාස්ටර් ගයිඩ් එකේ තියෙනවා. දැන් අකුර නැද්ද මන් දන්නේ නැහැ. මම කාලෙකින් දැක්කෙත් නැහැ. අකුර කියලා ප්‍රශ්න පත්‍ර කට්ටල වගේ තිබ්බනේ. එහෙම. ඒ වගේ එක එක තියෙනවා නේ ප්‍රශ්න පත්‍ර කට්ටල දෙන කට්ටිය ඉන්නවනේ. ඒව අරගෙන කරන්න. එතකොට ඔයාලගේ දැනුම හොඳට පොලිෂ් වෙනවා. ඒක තමයි කරන්න ඕන දේවල්. ඉතින් මම පේපර් එකක් දෙකක් දෙනවා. ඊට පස්සේ අන්තිමට ලොකුට රිවිෂන් කරනවා. නැත්te නෑ. ඒ ඉතකන් ඉන්නේ නැතුව කලින්ම වැඩ පටන් ගත්ත කට්ටිය ඉන්නවනම් අන්න නියම යන්න සුපිරි. එයාට තමයි කියන්නේ සුපිරි බුලට් කියලා. ඒ වාය කැමති නම් සුපිරි බුලට් එකක් වෙන්න. කරන්න තියෙන ප්‍රශ්න පත්‍ර දැම්ම තියා අරගෙන පොත් අරගෙන ප්‍රශ්න පත්‍ර පොත් අරගෙන අම්මාගේ තාත්තගේ බලෙන් මේක හදන්න කියලා කියන්නේ නැතුව කියනකම් ඉන්නේ නැතුව තනියෙන් වැඩේ කරන්න. එතකොට තමයි මේ ඔයාලට ඕක එන්නේ ඇඟට. එතකොට හරි ආස හිතෙනවා මේක කරගෙන. එතකොට අපි ජෛව විවිධත්වය කියලා කියනවා. පරිසර පද්ධති විවිධත්වය, ඊළඟට විශේෂ විවිධත්වය, සායි විශේෂ අතර පවතින ජාන විවිධත්වය කියන ඔක්කොම එකට ගත්තා. අපි ඕකට කියනවා ජෛව විවිධත්වය කියලා කියනවා. එතකොට ජෛව විවිධත්වය මගින් සෝභා සුන්දරත්වය, සෝභා සෞන්දර්යය ඉහළ යනවා කියලා අපි කිව්වා. දැන් මේ ජෛව විවිධත්වයක් තිබීමෙන් තව වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද?
ජීවීන් අතර තරංගය අඩු වෙනවා. ජීවීන් අතර තරංගය අඩු වෙනවා. ඊ කොහොමද ඒ? දැන් ජීවීන් අතර තරංගය පවතිනවා මෙන්න මේ හේතු සාධක තමයි. මොනවාද? එකක් ආහාර එකක් ආහාර තව එකක් වාසස්ථාන හරි තව එකක් ආරක්ෂාව හරිද? මෙන්න මේ විදිහට ආහාර වාසස්ථාන සහ ආරක්ෂාව සඳහා ජීවීන් අතර තරංගයක් තියෙනවා. එතකොට ජීවීන් කියලා කිව්වම ශාකත් අයිති සත්තුත් අයිති. අපි දැන් සුද්ධ ජීවීන් ගැන කතා කරන්නේ. සුද්ධ ජීවීන් ඕනේ. පොඩි උන්නේ අපි සුද්ධ ජීවීන් ටික පොඩ අතහැරලා දාලෙමු. සුද්ධ ජීවීන් අතහැරලා දාලා අපි ගමු ශාක සතුන්. ආහාර සඳහා ආහාර එහෙම නැත්නම් පෝෂණය සපයා ගන්නවා. ආහාර එහෙම නැත්නම් පෝෂණය. මේ පෝෂණය සඳහා තරංගය තියෙනවා. මේ පෝෂණය කියනවා පෝෂණය ආහාර සහ ද්‍රව්‍ය නේ. ද්‍රව්‍ය ඒවත් ගන්න පුළුවන්. ඊට වාසස්ථාන ඊළඟ ආරක්ෂා. ඔක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඔය තමයි ප්‍රධාන වශයෙන්. අපි ශාක ගමු. ශාකවල තරංගය තියෙනවා. ශාකවල තරංගය තියෙනවා ආලෝකය සඳහා තරංගයක් තියෙනවා. දැන් මේ පොදුවේ නෙමෙයි ගත්තේ අපි මේ. ශාක ආලෝකය සඳහා තරංග කරනවා. සමහර ගස් අනිත් ගස් අභිභවා උස යනවා. සමහර ගස් තව ගස්වල එතිල උඩට ගිහිල්ලා ඒ ගහ වහගෙන. දැන් මම සමහර වැල් වර්ග දැකලා ඇති ඔයාලා. මේ ඔය අඹ ගස්වල එහෙම නැත්නම් වෙන ගස් වර්ගවල වැල් වර්ග හැදෙනවා. හැදිලා අවසානයේ ටික දවසක් ගියාම අර ගහ පිරෙන්න වැල හැදෙනවා. අවසානයේ ගහට සිද්ධ වෙනවා මැරෙන්න. ඇයි ඒ ගහට අවශ්‍ය කරන ආලෝකය ලැබෙන්නේ නැතුව ගිහිල්ලා. අපි දන්නේම නැහැ කාලයක් ඇද්දී ඒ ගහ මැරිලා. අර වැල තමයි ජයගත්තේ. දැක්ක එතන සටනක් දුන්නා. දෙන්නත් එක තරගයක් ඇති කරා ආලෝකය සඳහා අර ගහ වටේ ඇතිච්ච දුර්වල වැල. ඒ ගහ වටේ මෙතිලා ගිහිල්ලා ඒ වැල විසින් මේ ගහ විනාශ කරනවා. මේ තරගෙන් අතර වැල දිනනවා. වැල කියන එකේ තරගෙන් දිනනවා. ආලෝකය සඳහා තිබිච්ච තරගෙන් එයා මේ වැල දිනනවා. එහෙම වෙනවා. ඊළඟට තව මේ ශාකවල තියෙන තරගයක් ජලය සඳහා ජලය සඳහා තරගයක් තියෙනවා. හරිද? ජලය සඳහා තියෙන තරගය කොහොමද මෙයාලා දිනන්නේ? ජලය සඳහා තියෙන තරගය දිනන්නේ කොහොමද? ජලය සඳහා මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? දැන් ශාක වලට ජලය ලබා ගන්න කොහෙන්ද? ශාක ජලය ලබා ගන්න කොහෙන්ද? ශාක ජලය ලබා ගන්න කොහෙන්ද? කියන්න බලන්න. පොළොවේ. ශාක ජලය ලබා ගන්න පසෙන් පොළොවේ. වායුගෝලයෙන් ජලය ලබා ගන්න ශාක ඉන්නවා. සමහර ශාක තියෙනවා වායුගෝලයෙන් ජලය ලබා ගන්නවා තමයි ඔය. එහෙම නැත් ඉන්නවා. වැඩිපුරම ශාක ජලය ලබා ගන්නේ පොළොවේ. දැන් පොළොව කිව්වම පොළොවෙන් ජලය ලබා ගන්නකොට සමහර ශාක වල මුල් ගොඩාක් ගැඹුරට හැදෙන්නේ නැහැ. සමහර ශාක වල මුල් ගොඩක් ගැඹුරට හැදෙන්නේ නැහැ. පස මතු පිට තමයි. දැන් තනකොළ වර්ග වල දන තනකොළ, කුප්පමේනියා, මොනර කුඩුම්බිය, ඔය මිරිස්, තක්කාලි, බටු මිරිස්, තක්කාලි, බෝංචි, මේ තුඹ වගේ දේවල් ගත්තොත් එහෙම. තුඹ නම් සමහරට පොළොවට යනවනේ. අර මම කලින් කියපු ටික ගත්තොත් එහෙම පොළොව මතු පිට හරිය වගේ තමයි තියෙන්නේ ආගේ මුල් ටික. මොකද යාලා ජලය උරාගන්නේ මතු පිට කොටස. එතකොට අඹ ගහක් ගත්තා අඹ, කොහොඹ, බුරුත. දැන් මට කියන්න පෑවිල්ලක් આવුත් ඉස්සෙල්ලා මැරෙන්නේ මොන වගේ එකක්ද? ලොකු ගස්ද පොඩි පැලද? පොඩි පැල. ඒකට හේතුව තමයි මේ පොඩි පැල ඇති
ඔයාලා මූල පද්ධතිය ගැඹුරට වීදිලා නැහැ. පොඩි පැලෑටින මූල පද්ධතිය ගැඹුරට වීදිලා නැහැ. එයාගේ මූල පද්ධතිය පොළොව මතු පිට තියෙන. පස්ස මතු පිට තියෙන මූල පද්ධතිය. පස්ස මතු පිට තියෙන මූල පද්ධතියක්. එතකොට එයාලා මතු පිට පස්සෙන් තමයි ජලය අරන් තියෙන්නේ. දැන් ගත්තොත් එහෙම සමහර ගත්තොත් ලොකු ශාකයක් ගත්තොත්. අපි ගමු peer පැල. peer ශාකයක් ගත්තොත් එහෙම එයාගේ මුල් ටික මෙහෙම ගැඹුර දක්වා යනවා. ගැඹුරු පස්සට යනවා මෙහෙම. මේ හරියට තමයි මුල් ඇවිල්ලා නේ ඒවත් මෙහෙම ගැඹුරු පස්සට යනවා මෙහෙම. මේ තව මුල් හටගෙන මෙහෙම ගිහින් මේ ගැඹුරු පස්සට යනවා මෙහෙම. මේ හරියෙන් තමයි තව ඊට පස්සේ මෙයාගේ තන්තු මුල් හැදිලා පොළොව යට මූල පද්ධතියේ වර්ධනයනේ මේ හරිය. එතකොට මෙයා ජලය උරාගන්නේ ගැඹුරු පස්සට. මෙයා පොළොවේ යටින් ජලය උරා ගන්න. එතකොට මතු පිටපතෙන් ජලය උරා ගන්න කට්ටියක් ඉන්නවා. මෙයා මේ අපි මුළු ලෝකයේ තියෙන හැම ශාකයක්ම මතු පිටපතෙන් ජලය ගන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? හරි ඉක්මනට මතු පිටපතේ තියෙන ජලය ඉවර වෙලා සියලුම ශාක වලට මැරෙන්න වෙයි. සියලුම ශාක ගැඹුරු පතෙන් ගන්න පුරුදු වුණොත් මොකද වෙන්නේ? මතු පිටපතෙන් ජලය ගන්න නැතුව ගැඹුරු පතෙන් ගන්න පුරුදු වුණොත් මොකද වෙන්නේ? අන්න භූගත ජලය විශාල වශයෙන් අවශෝෂණය වෙලා ශාක අවසානයේ මැරිලා යයි. හැබැයි ශාක ගත්තොත් එහෙම සමහර ශාක තියෙනවා පස මතු පිට පසෙන් ජලය උරා ගන්න කොටස. තව කට්ටිය ගැඹුරු පසෙන් ජලය උරා ගන්න. තවත් කට්ටිය ඉන්න ওই ගස් උඩ හැදෙන කට්ටිය. හරි මේ ගහේම අත්තක ඉන්නවා. හරි මේ ගහේම අත්තක ඉන්නවා උඩවැඩියා ශාකයක්. එයාගේ මුල් මෙහෙම පහළට එල්ලෙනවා. එයා මොකද කරන්නේ? වායු ගෝලයෙන් ජලය ගන්නවා. මෙයා වායු ගෝලයෙන් ගන්නවා. මෙයා ගැඹුරු පසින් ගන්නවා. මෙයා මතු පිටපසෙන් මෙයා ගන්නවා. නැත්නම් එතකොට මෙහෙම වුණාම දෙන්නේ ලෝකයේ තියෙන ශාක වලින් කොටසක් වායු ගෝලයෙන් ගන්නවා, කොටසක් මතු පිටපසෙන් ගන්නවා, කොටසක් ගැඹුරින් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ ජලය ස්ථාන තුනකින් ගන්න නිසා මේ හැමෝටම ජලය සමසේ ලැබෙනවා. එහෙනම් එකම තැනින් ගන්න ගියා නම් මොකද වෙන්නේ? අන්න ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නේ? හැමෝටම ජලය නැති වෙන්න පුළුවන්. දැන් බලන්න ශාක ජීවත් වෙන පරිසර. සමහර ශාක ගොඩබිම හැදෙන ශාක. සමහර ශාක කඩුලාන පරිසරයේ හැදෙන. සමහර ශාක ජලයේ හැදෙන ශාක. සමහර ශාක තවත් ශාකයක් මත හැදෙන. ඒතකොට බලන්න සියලුම ශාක මේ ලෝකයේ තියෙන සියලුම ශාක ගොඩබිම තිබ්බනම් මොකද වෙන්නේ? එහෙනම් මේ වෙනකොට ශාක ඉවරයි. ඇයි? මිනිස්සු ගොඩබිම තියෙන ගස් ටික ඔක්කොම කපලා දාලා ඉවරලා. මොකද වෙන්නේ? ගස් ටික ඔක්කොම විනාශ කරලා දායි. ඊට පස්සේ ගස් නැති වෙලා යනවා. දැන් බලන්නකෝ. ශාක වලින් කොටසක් මුහුදේ හැදෙනවා, වැව් වල, පොකුණු වල, ගංගා වල හැදෙනවා, ජලයේ හැදෙනවා කොටසක් ගස් උඩ හැදෙනවා, කොටසක් මේ පොළවේ හැදෙනවා. මේ භෞමික ශාක, ජලජ ශාක, අපි ශාක එහෙමනේ කියන්නේ. ඒතර මොකද වෙන්නේ? එතකොට ඒ ශාක හැදෙන පරිසර වෙනස් වෙනකොට ඒ ශාක වලට හැම පරිසරෙම ඉන්න පුළුවන්. දැන් සත්තු ගන්නකො. සත්තු සමහර සත්තු ජලයේ ජීවත් වෙනවා. සමහර සත්තු ගොඩබිම. සමහර සත්තු වායු ගෝලයේ. ඒ කියන්නේ ඉකිල්ලෙනවා, ගස් උඩ ඉන්නවා එහෙම. ඒතර බලන්නකො. සියලුම සත්තු ගොඩබිම හිටියනම් ඉඩමදි. මාළු බලන්නකො ලෝකේ මේ මොහොතේ ඉන්න මාළු ටික ඔක්කොම ගොඩබිම දැම්මොත් මේ ගොඩබිම් ඔක්කොම පිරෙනවා. ඒ තරමට මොහොතේ ඉන්න සත්තු වැඩි. මොහොත වල ඉන්න සත්තු ටික මේ ගොඩබිමට ගොඩ ගැහුවොත් එහෙම අපිට ඉන්න ඉඩ නැහැ. ඒ තරමට ගොඩ ගහන්න පුළුවන් සත්තු ගොඩක් ඉන්නවා මොහොතේ. බලන්නකො ලෝකේ මුහුදු ප්‍රමාණයයි ගොඩබිමයි ගත්තොත් එහෙම ගොඩබිම හරි පුංචිනේ. අර දැවැන්ත මුහුදු වල ඉන්න දැවැන්ත සත්තු ටික ගොඩබිමට දැම්මොත් එහෙම මිනිසුන්ට ඉන්න බෑ. හැබැයි ඒ සත්තු මුහුදේ ඉන්න නිසා අපිට ගාණක්වත් නැහැ. ඒතකොට මුහුදේ ඉන්න මිනි මෝරු ඔය වගේ සත්තුන්ගෙන් අපිට හානියක් නැහැ. ගොඩබිම ඉන්න ආලි මේ මොකද සිංහයෝ වලස්සු කොටි ඔය වගේ සත්තුන්ගෙන් මුහුදේ ඉන්න සත්තුන්ට හානියක් නැහැ. නේද? එතකොට බලන්න ඔයාලට ආරක්ෂාවක් ලැබෙනවා වාසස්ථාන කීපයක් භාවිත කරපු නිසා. හේතුව තමයි ජෛව විවිධත්වය.
ඇයි සමහර ජීවීන් මූදෙන්ද හැට ගැහිලා. සමහර ජීවීන් ගොඩබිම ඉන්න හැට ගැහිලා. සමහර ජීවීන් ගස් උඩ ඉන්න හැට ගැහිලා. තේරුණාද? සමහර ශාක ජලයේ හැදෙනවා. සමහර ශාක ගොඩබිම. සමහර ශාක මතු පිටපතෙන් ජලය ගන්නවා. සමහර ශාක වායු ගෝලෙන් ජලය ගන්නවා. මේ විදිහේ ජෛව විවිධත්වයක් තියෙන නිසා මොකද වෙන්නේ? ශාක එහෙම නැත්නම් සතුන් පොදුවේ කිව්වොත් ජීවි විශේෂ අතර පවතින තරංගය අඩු වෙනවා. ජීවි විශේෂ අතර පවතින තරංගය අඩු වෙනවා. ආන්න ඒක තමයි ප්‍රධාන වශයෙන් ඔන්න ජෛව විවිධත්වයේ තියෙන දෙවෙනි වැදගත්කම. හරි? පැහැදිලි වුණාද? ඔව් සර්. හරි. ඒකම ආහාර වාසස්ථාන ආරක්ෂාව සහ සහකරුවන් තෝරා ගැනීමට සතුන් අතර තියෙන තරඟ. හරි. සතුන් අතර තියෙන තරඟයක් තියෙනවා. හරිද? එතකොට මෙහෙම මේ ආහාර සඳහා තියෙන තරඟය අඩු වෙනවා ජෛව විවිධත්වය නිසා. මොකක්ද ඒ කියන්නේ? දැන් බලන්නකෝ ජෛව විවිධත්වය නිසානේ සමහර සතුන් දැන් ජෛව විවිධත්වයේ ප්‍රතිඵලයක් තමයි මාංශ භක්ෂක කියලා සත්ත්ව කොට්ටාසයක් බිහිවීම. ඊළඟට ශාක භක්ෂක කියලා සත්ත්ව කොට්ටාසයක් බිහිවීම. සර්ව භක්ෂක කියලා සත්ත්ව කොට්ටාසයක් බිහිවීම. සියලුම ජීවීන් සියලුම සතුන් ශාක භක්ෂක වුණා නම් මොකද වෙන්නේ? මේ ශාක ටික කාලා ඉවරුනාට පස්සේ කන්න දේවල් නැතුව මැරෙනවා. සියලුම ජීවි මාංශ භක්ෂක වුණා නම් එකාට එකා මරාගෙන කයි අවසානයේ වැඩේ වෙන්නේ මොකද්ද? සියලුම ජීවි මාංශ භක්ෂක වුණා නම් ජීවියා පවතින්නේ නැහැ. ඇයි ඒ? ආහාර නිෂ්පාදනය කරන්නේ ශාකනේ. එහෙනම් ශාක වලින් ආහාර ජීවීන්ට එන්න බෑ සතුන්ට. සියලුම සතුන් මාංශ භක්ෂක වුණා නම් එහෙනම් ජීවින්ට ජීවත් වෙන්නම බෑ. දැක්කද? ඒ නිසා කොටසක් ශාක භක්ෂක. ඒකට යාර ශාක වලින් යැපෙනවා. ඊට පස්සේ තව කොටසක් මාංශ භක්ෂක කරනවා. එතකොට මොකද වෙන්නේ? අර ශාක වලින් යැපෙන කට්ටිය අර යටි ආහාර ගන්නවා. ශාක වලින් යැපෙන කට්ටියව මාංශ භක්ෂක වෙලා ආහාර ගන්නවා. එතකොට එයාලා එතනින් එහෙම ආහාර අවස්ථා සපුර ගන්නවා. තව කට්ටියක් දෙගොල්ලන්. ඒ කියන්නේ පුළුවන් වුණොත් අහුන ශාක වුණ ශාකත් කනවා. සතෙක් කන්න පුළුවන් වුණ සතෙක් කනවා. සර්ව භක්ෂක දැක්කනේ? එතකොට ආහාර සඳහා තියෙන ආරක්ෂාව මේ ආහාර සඳහා තියෙන තරගය ඔන්න අඩුයි. ඊළඟට වාසස්ථාන ගත්තොත් සමහර සත්තු ජලයේ ජීවත් වෙනවා. එයාලගේ වාසස්ථාන ජලය. ඒතර ගොඩබිම අවශ්‍ය නැහැ යාට. සමහර සත්තු ගොඩබිම. ඒතකොට යාට ජලයේ පැත්ත බලන්නවත් ඕනේ නැහැ. ගොඩබිම ඊට තියෙනවා. සමහර සත්තු ගස් උඩ ඉන්නවා. සමහර සත්තු පොළොව යට ඉන්නවා. බලන්න එතකොට යාට වාසස්ථාන ලැබෙනවනේ. පොළොව යට ඉන්න සත්තු ප්‍රමාණය අඩුයි. එතකොට මොකද වෙන්නේ? පොළොව යට ඉන්න සත්තුන්ට හොඳට ඉඩ ඇතුළේ ඉන්න පුළුවන්. ගොඩබිම ඉන්න සත්තු ප්‍රමාණයත් අඩුයි. එතකොට මොකද වෙන්නේ? ඒක ගොඩබිම ඉන්න සත්තුන්ට ගොඩබිම හොඳට ඉඩ තියෙනවා. ගස් උඩ ඉන්න සත්තු ප්‍රමාණය ගත්තොත් සම්පූර්ණ සත්තුත් එක්ක ලෝකේ ඉන්න සියලුම සත්තුත් එක්ක ගස් උඩ ඉන්න සත්තු ප්‍රමාණය ගත්තොත් පොඩි ප්‍රමාණයක්. එතකොට මොකද වෙන්නේ? ඒකට ගස් උඩ හොඳට ඉන්න පුළුවන්. සියලුම සත්තුත් එක්ක මුහුදින සත්තු ගත්තොත් එහෙම ගොඩක් තමයි හැදෑවේ මුහුද ලොකුයි. ඒ නිසා මොකද වෙන්නේ? එයාට ඉඩ ඇතු ඉන්න පුළුවන්. අන්න බලන්න. හැම සතෙක්ම මුහුදේ ඉන්න පටන් ගත්තා නම් මුහුද ඉඩමදි. හැම සතෙක්ම ගොඩබිම ඉන්න පටන් ගත්තා නම් ගොඩබිම ඉඩමදි. හැම සතෙක්ම පොළොව යට රින් ගන්න පටන් ගත්තා නම් මේ පොළොව ඉඩමදි. හැබැයි හැම සතෙක්ම එහෙම වෙන්නේ නැතුව කොටසක් ගොඩබිම කොටසක් ජලයේ කොටසක් ගස් උඩ කොටසක් පොළොව යට ඕනෝම ඉන්න නිසා මොකද වෙන්නේ? මේ සත්තුන්ට ඉඩ ඇතුව ජීවත් වෙන්න පුළුවන්. වාසස්ථාන සඳහා තියෙන තරංගය අඩු වුණා. ඊට ආරක්ෂාව. මාංශ භක්ෂක සත්තු ඉන්නවා. මාංශ භක්ෂක සත්තු හැම වෙලාවෙම බලන්නේ වෙනස් සතෙන් මරාගෙන කන්න. එතකොට ශාක භක්ෂක සත්තු සහ අනෙක් සත්තු ගොඩක් කියලා අඩු උත්සාහ කරනවා. තව මාංශ භක්ෂක සතෙක් මාව ඇවිල්ලා කයිද කියලා බයෙන් ඉන්නේ. දැන් බලන්න මොනරව කන්න ඕන තරම් සත්තු ඉන්නවා. හැබැයි මොනරා ජීවත් වෙන්නේ ගස් උඩ. ඔයාලා දැකලා ඇතර ටෙලිෆෝන් ටවර්ස් වල උඩ ඉන්නවා මොනරා. ජීවිතේට ලං වෙන්න පුළුවන්ද කියන්නකො සතෙකුට උව කන්න? ජීවිතේට බෑ. මම දැන් අපේ ගෙදර තියෙන ලොකු ගස්තේ අර මාර ගස්ත එහෙම තියෙනවා. ඒ ගහේ උඩ ඉන්නේ. උදේට බලද්දි උඩ දැල්ල උඩ ඉන්නේ. කොහොම ඉන්නවද කියලා හිතා ගන්න බෑ. හැබැයි ජීවිතේටවත් ඌව කන්න පුළුවන් උණහපුළු එහෙම ඇවිල්ලා කනවා කියවනේ මොනරුණ. ඉතින් මේ උන්ට ලම් වෙන්නවත් බෑ. ඇයි ඒ? අච්චර ගහ උඩ යන්නේ කොහොමද? ඌ ඉන්නේ දැල්ලේ. පොඩ්ඩක් එහාම වෙනකොට ඌ දැක්ක ගාම ඌ ගිහිල්ලා එන ගහකට යනවා. ඉතින් උණහපුළුවෙක් ගිහිල්ලා අර මොනරෙක් කන්න අඩි 50ක් 60ක් උස ගහකට නැගලා හිමින් නැගලා ළඟට යනකොටම මොනරෙ ගිහිල්ලා අරුට අපරාධනේ වෙච්ච මානසිය. ඒ නිසා උන් එහෙම ගස් නගින්නේ නැහැ. දැන් ටෙලිෆෝන් ටවර් එක නගිනවද? සත්තු නෑනේ. දැන් මේ පැත්තේ නැති වුණාට
මම දැකලා දිනවා සමහර පැතිවල කුකුල්ලු, පරවියෝ. ඔය ටෙලිෆෝන් කුළුණු වල උඩ රෑට නිදාගන්නේ තැන්වල පිළිලා. ඇයි ඒ රෑට සමහරට නරි ඔයගේ සත්තු ඉන්නව නේද? ඊළඟට සරපයෝ, පිඹුරු, ගැරන්ටි වගේ සත්තු එනවා කණ්ඩ. ඉතින් එයාලා වාසස්ථාන වෙනස් කරා. මෙයාලා බිම හිටියානම්, ගොඩ බිම හිටියානම්, පොළොව ආහාර ගන්න හිටියානම්, අහිනම් ওই සත්තුන්ගේ විශාල ප්‍රමාණයක් අර සත්තුන්ට අහු වෙලා, විලෝපිකයන්ට අහු වෙලා මැරිලා. හැබැයි දැන් එහෙම වෙන්නේ නැහැ. ඇයි? එයාලගේ වාසස්ථානය තැන් දෙකක්. මෙයාලා උඩ ඉන්නවා, අර කට්ටිය බිම. එහෙනම් බිම ඉන්න කට්ටියකින් උඩ ඉන්න කට්ටියට තර්ජනයක් නැහැ. මුහුදේ ඉන්න මාංශ භක්ෂක මත්ස්‍යයින්ගෙන් මේ ගොඩ බිම ඉන්න සත්තුන්ට තර්ජනයක් නැහැ. ගොඩ බිම ඉන්න මාංශ භක්ෂක සත්තුන්ගෙන් මුහුදේ ඉන්න සත්තුන්ට, ගස් උඩ ඉන්න සත්තුන්ට තර්ජනයක් නැහැ. අන්න ආරක්ෂාව කරපෙන්නේ. හරි? ආරක්ෂාව කරපෙන්නේ. ඒවල සහකරුවන් තෝරා ගැනීම. සහකරුවන් තෝරා ගැනීම කියන්නේ ප්‍රජනනය සඳහා. එතකොට ලිංගික ප්‍රජනනයේදී ගැහැණු සතෙක් සහ පිරිමි සතෙක් කියන දෙන්න එකතු වෙන්න ඕන. එතකොට ගැහැණු සතෙකුට පිරිමි සතෙක් හොයා ගන්න ඕන. පිරිමි සතෙක් සමාන හරින ගැහැණු සතෙක් හොයා ගන්න ඕන. හරිද? දැන් එතකොට මුළු සත්ත්ව ලෝකෙම එකට ප්‍රජනනය කරන්න කියන්නේ. ඒ කියන්නේ අලි සහ ආශ්‍රයෝ එක්ක ප්‍රජනනය කරන්න පටන් ගන්නවා නේ. hina යන කතා නැදනේ. ඊට පස්සේ දැන් ඔය ඉන්න බල්ලෝ ඉන්නවා. බල්ලෝයි හරක්. ඔය වගේ එහෙම හැම තත්ත්ව විශේෂ අතරම ප්‍රජනනය සිද්ධ වෙන්න ගියාම මොකද වෙන්නේ? මේක මහා අවුලක් වෙනවා. නේද? එතකොට මොකද වෙන්නේ? සහකාරියන් තෝරගන්න බැහැ. මොකද හැමෝම ප්‍රජනනය සඳහා මේ සහකාරියන් හොයන්න පටන් ගන්නවා. හැබැයි ජෛව විවිධත්වයක් තියෙනවා. මොකද වෙන්නේ? ඒ සත්ත්වකාණ්ඩ අතර විතරයි ප්‍රජනන සිදු වෙන්නේ. හරිද? දැන් අපි ගත්තොත් එහෙම මාළු ගත්තොත්. ඩොල්ෆින් අතර විතරයි ප්‍රජනනය වෙන්නේ. අනිත් සතුන් අතර ප්‍රජනනය ඒ ඩොල්ෆින් මත්ස්‍යයක් වෙන සතෙක් එක්ක ප්‍රජනනය සිදු කරන්න යන්නේ නැහැ. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම පක්ෂීන් ගත්තොත් පරවියෝ අතර විතරයි මේ ප්‍රජනනය සිදු වෙන්නේ. ඒකවල පරවියෝ සහ ගිරව් අතර ප්‍රජනනය සිදු වෙන්නේ යන්නේ නැහැ. හරිද? එතකොට ඒ ප්‍රජනනය සඳහා තියෙන තරගයත් අඩු වෙනවා. ඒ කියන්නේ සහකාරියන් තෝරා ගැනීම සඳහා තියෙන තරගය අඩු වෙනවා. හරිද? එහෙනම් ඔන්න ජෛව විවිධත්වය නිසා තවත් වාසියක් ලැබෙනවා. මොකද්ද? ආහාර සඳහා, වාසස්ථාන සඳහා, ආරක්ෂාව සඳහා සහ සහකරුවන් තෝරා ගැනීමේදී ඇතිවන තරගය අඩු වෙනවා. හරි. එහෙනම් දැන් ඔන්න දෙකක් කියලා දුන්නා. හරිද? දෙකක් කියලා දුන්නා. එකක් තමයි මොකද්ද? ජීවි විශේෂ අතර ද්‍රව්‍ය අවශ්‍යතාව සඳහා තියෙන තරංගය අඩු වෙනවා. ඒ දෙවෙනි එක. ඊළඟට ආහාර, වාසස්ථාන, ආරක්ෂාව, සහකරුවන් තෝරා ගැනීම වැනි අවශ්‍යතා සඳහා සතුන් සිදු කරන තරඟ අඩු වෙනවා. හරිද? අපි එහෙනම් මේ ටික ඉක්මනට ලියාගමු. කොටස් දෙකක් වුණ දැන් කියලා දුන්නා. 2 සහ 3 කියන එක. ෂෙයා කරන්න ලියා ගන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. නොතේ විදියක් තියෙනවා නම්. දැන් ඔය ජෛව විවිධත්වයේ තවත් කොටසක් තමයි දැන් කුරුල්ල ගත්තොත්. පක්ෂීන් ගත්තොත් එහෙම බලන්න පක්ෂීන්ගේ හොටේ ගත්තොත් එහෙම විවිධ හැඩ. දැන් ගුමන කුරුල්ලා කියලා කියන කෙනෙක් ඒක හරි චූටි
මේ ඊටාම චූටිම කුරුල්ලෙක්. සාමාන්‍යයෙන් අර අපේ කලින් තිබිච්ච පරණ රුපියල් 2 තියෙන්නේ. ආන්ගෙත චූටි කුරුල්ලෙක්. ඊටා වේගෙන් තටුසරන කුරුල්ලෙක්. ගුමන කුරුල්ලා කියලා කියනවා. ඊළඟට මේ බිංගු චූටි කයි කියන පැණි කුරුල්ලා. පැණි කුරුල්ලා. දැන් බලන්න එයාගේ පැණි කුරුල්ලගේ දිග වක්කේ චෝටයක් තියෙන අර ගිහින්නම් කෙමි අස්සට හොටේ දාලා ඇදලා ගන්න. පැණි කුරුල්ල ඇත්තටම ගත්තොත් සර්වභක්ෂකයි. යා මකුළු එහෙමත් කනවා. යාට පුළුවන් පාත්‍රයට දෙන හොටේ දාලා අස්සේ දින මකුළු ඇදලා ගන්න. ඒ වගේ හැඩ ගෙඩියක් තියෙනවා. ඒක තාරා වගේ සතෙක් ගත්තොත් උගේ පැතලි හොටයක් තියෙනවා. මඩ අස්සේ මෙහෙම ඔළුව දාලා පණුව ඇදලා කන්න. හරි කරන්ට් එක ගියා. ආවා. එතකොට ඊළඟට තව තියෙනවා මොනවද දැන් ඔය ගත්තොත් එහෙම කපුටා ඊළඟට තව ගත්තොත් අපි මේ මොකಾದ ඔය උකුස්සෙක් වගේ සතෙක් ගත්තොත් දිග ඒ කියන්නේ දිග වක්කෙච්ච හොටයක් යාලා තියෙනවා. දැන් අපි ගත්තොත් ගිර වගේ හොටේ මේ වගේනේ. ගිර වගේ හොටේ මේ වගේ. ඔය වගේ හොටයන්නේ ගිර වල තියෙන්නේ. ඔය ගිර වගේ හොටේ. ඔන් ගිර වෙක් ඇන්දා. මේ වගේ කෙටි වක්කෙච්ච හොටයක්. ඇයි? පළතුරු පොත්ත සුද්ධ කරලා ලස්සනට කන්න එපයි. අනේක. එතකොට අපි ගත්තොත් මේ වී කුරුල්ලා. වී කුරුල්ලට තියෙන්නේ අර ධාන්‍ය වීයට හාල්ලට වගේ දේවල් කන්න පුළුවන් විදියට මේ වගේ පොඩි උල් හොටයක්. ඔහොම හොටයන් යාට තියෙන්නේ. ඒ වී කුරුල්ලගේ හොටේ. අපි ගත්තොත් මේ උකුසර තියෙන්නේ හොටේ බලන්න. එකක් නපුරු පෙනුමක් තියෙනවා. නේ? දීග වක් වෙච්ච හොටයක්. මස් ඉරලා ඇදලා ගන්න. නේද? ඒකත් ජෛව විවිධත්වය. එතකොට මෙයාලා මේ බලන්න මේ ආහාර වර්ග තුනකට ගැලපෙන්න හැදිච්ච හොට දැක්කනේ. ඒතර මොකද ආහාර සඳහා තියෙන තරංගය අඩු වෙනවා. සාරාවන්ට පැතලි හොටයක් පවතින්නේ. නේ? සාරායි ගත්තොත් සාරා හොටේ තමයි මට අදින්න බැහැ. ඕම් වගේ හොටයක් තියෙන්නේ. ඔය වගේ හොටයක් නේ තියෙන්නේ. එයාට තියෙන පැතලි හොටයක්. ඇයි එහෙම මඩ එහෙම තක්දාලා තවලා ගන්න ඇතුලේ තියෙන පණුව ඇදලා ගන්න. ආන් ඒ වගේ එකක් තියෙන්නේ. එතකොට ඒ සතුන්ගේ හොටවල හැදිලා තියෙන්නේ ආහාර සඳහා තරංගය අඩු කර ගන්න පුළුවන් විදියට. හරි? අපි ඊළඟට බලමු මේ ජෛව විවිධත්වය කියන එක කෘෂිකර්මාන්තයේදී හිතකර ලෙස භාවිත කරන්නේ කොහොමද කියලා. ජෛව විවිධත්වය සහ ඥාන භාවිතය. හිතකර ලෙස ඥාන භාවිතය. එතකොට දැන් ස්වභාවික පරිසර පද්ධතියක් ගත්තොත් ඒ ස්වභාවික පරිසර පද්ධතිය ජීවත් වෙන ශාක වලට සතුන්ට හැකියාවක් තියෙන පලිබෝධකයන්ට ඔරොත්තු දීම. ඒ කියන්නේ දැන් මොන හිතලා බලන්නකො මෙහෙම දැන් ඔය ඉස්සර දැන් නම් මේක අමාරු හොයන්න. ඉස්සර මේ දැන් ඔයාලා ආච්චිලා තියලා ඉන්නවා මේක දන්න. ඔය මොනවා හරි තුඹ ටිකක් ඒ වගේ මොනවා හරි ඔය අල වර්ග අන්න ඒව ඕනුනාම එයාලා කැලේට යන්නේ. කැලේට ගිහිල්ලා කැලේ පොඩ්ඩක් ඇවිදලා ඔය තියෙන තුඹ ඊළඟට ඔය තියෙන සමහර කරවිල වර්ග ඊට පස්සේ ඒ විවිධ අල වර්ග ඕව හාරගෙන එනවා. ඕව හාරගෙන අරන් ඇවිල්ලා උයනවා. හරිද? කැලේ තියෙන්නේ. ඒ කැලේ තියෙන ඒකට කවදාවත් ලෙඩ නැහැ. දැන් එතකොට සමහර දැන් ඔය කැලේ තිබිච්ච ආහාර වර්ගම තමයි ගේනවා ගෙදර. දැන් තුඹ ගෙත හොඳ දැන් කට්ටිය තුඹ හදනවා ගෙදර ඉඳලා. ගෙදර තුඹ වගා කරනවා. හැබැයි කාලයක් යනකොට මොකද වෙන්නේ? අර තුඹ ගස් වලට ලෙඩ හැදෙන්න පටන් ගන්නවා. අර තුඹ වලට ලෙඩ හැදෙන්න පටන් ගන්නවා. කාලයක් යනකොට තුඹ වලට ලෙඩ හැදෙන්න පටන් ගන්නවා. ඇයි ලෙඩ හැදෙන්න පටන් ගන්නේ? හේතුව තමයි අර යන ස්වභාවික පරිසරයෙන් වෙන් කරලා ගෙනල්ලා හදනකොට එයාගේ ඥානවල වෙනස්කම් වෙනවා. ඥාන අතර එක වෙනස්කම් ඇති වෙනවා. ওই වෙනස්කම් නිසා අර පලිබෝධකයන්ට ඔරොත්තු දීමේ හැකියාව නැති වෙලා යනවා. ඥාන අතර ඇති වෙන වෙනස්කම් නිසා මේ පලිබෝධකයන්ට ඔරොත්තු දීමේ හැකියාව නැති වෙලා යනවා. ඒක
දවසෙන් දෙකෙන් වෙන දෙයක් නෙමෙයි. කාලයක් යන්න ඕනේ ඒක වෙන්නේ. කාලයක් ගියාට පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඔය වනාන්තරවල තියෙන ශාකවල ඒ අර පලිබෝධකයන්ට ඔරොත්තු දීමේ හැකියාව තියෙන ඥාන හැම විතරලා තියෙනවා. හරිද? එතකොට ඒ විදිහට ඒ වනාන්තරවල තියෙන ඥාන ඒ විදිහේ පලිබෝධකයන්ට ඔරොත්තු දීමේ ඥාන ඇති වෙලා තියෙන ජෛව විවිධත්වය නිසා. එතකොට මෙන්න මේ ඥාන වලට කියනවා ඒ කියන්නේ ඒ වනාන්තරවල තියෙන සමහර ශාකවල පවතිනවා විශේෂ ඥාන වර්ග. ඒ කියන්නේ පලිබෝධකයන්ට ඔරොත්තු දෙන්න පුළුවන්. සමහර ඥාන වලට පුළුවන්. සමහර ඥාන තියෙනවා ඒව නිසා මේ වියලි කාලෙට ඔරොත්තු දෙනවා යාර. සමහර ඥාන තියෙනවා ඒ නිසා මොකද වෙන්නේ? වියලි කාලෙට යාර ඔරොත්තු දෙනවා. බලන්නකෝ දැන් වනාන්තර තියෙන ශාක මහ පෑවිල්ල කාලේ පවා ඒ ගස් මැරෙන්නේ නැතුව මොනවා හරි වෙන කොළ ටිකක් කොළ මැලවිලා මොනවා හරි වෙලා තියෙනවා. ඒ යාලගේ ඥාන නිසායි. හැබැයි අපි වගා කරන භෝගවල ඒව නැහැ. ඒක දීර්ඝ කාලයක් අපි එකම ශාකේ එක තැන වගා කරලා ඥාන විවිධත්වයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ. එකම විදියට තමයි යන්නේ. ඕකට හොඳම උදාහරණයක් තමයි ඔයාලා අහලා තියෙනවා ලේ ඥාතීන් අතර විවාහය හොඳ නැහැ කියලා. තමයි අහලා තියෙන්නේ ලේ ඥාතීන් අතර විවාහය කියන්නේ නෑන මත්තිනාන විවාහ වෙන්න හොඳ නැහැ. ලංකාවේ තහනම් ඒක. ඒතකොට එකම පවුලේ අයියලා නංගිලාට එක්කෝ අක්කලා මල්ලිලා එහෙම විවාහ වෙන්නේ නැහැ. හරිද? එහෙම නේ එකම පවුලේ එකම ලේ ඥාතින් අතර විවාහ සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ එහෙම විවාහ වුණොත් ඥාන විවිධත්වයක් ඇති වෙන්නේ නැතුව අර අභ්‍යන්තරයේ සැඟවිලා තියෙන අහිතකර ඥාන උඩට මතුවෙනවා. අභ්‍යන්තරය යාලගේ දේහ අභ්‍යන්තරයේ තියෙන අහිතකර ඥාන මතුවෙලා විවිධ රෝග සහිත දරුවන් බිහි වෙන්න පුළුවන්. දැන් මේ ගොඩක් වෙලාවට තැලසීමියාව, ලියුකේමියාව වගේ රෝග බිහි වෙන්න හේතුව ඒක. ඒක තමයි දැන් සමහර ප්‍රදේශවල තැලසීමියා රෝගීන් වැඩි. සමහර ප්‍රදේශවල ලියුකේමියා රෝගීන් වැඩි. හරිද? එතකොට ඒක හේතුව තමයි බැලුවොත් එහෙම ඒ ප්‍රදේශයේ ලේ ඥාතීන් අතර විවාහ සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ අර ජෛව විවිධත්වයක් ඇති වෙන්නේ නැහැ. එතකොට අහිතකර ඥාන ඉක්මතු වෙලා රෝගී දරුවන් පිරිසක් ඇති වෙනවා. අර අපි භෝග වදා කරද්දී දැන් ඇත්තටම භෝගයක් කියන්නේ ඔය මිරිස් බටු මිරිස් තක්කාලි ඔය තින කෙසෙල් අනමනම හැම දෙයක්ම කවදා හරි කාලෙක කැලෑවක හැදිච්ච ගහක් නේ. කැලෑවක හැදිච්ච ගහ. ඒ ගහ කැලෑවල තියෙද්දි සතුන්ට ප්‍රශ්න. ඒ කියන්නේ පලිබෝධකයන්ගෙන් හානියක් වුණේ නැහැ. හැබැයි දැන් අපි ගෙනල්ලා හදන්න පටන් ගත්තට පස්සේ තමයි කොළ පොඩ වෙනවා කියනවා, පණුව ගහනවා කියනවා. නේද? මහ විකාර ගොඩයිනේ. මහ විකාර ගොඩයි. දැන් ඇයි ඒ? ඒකට හේතුව තමයි ඥාන විවිධත්වයක් උනේ නැහැ. එකම ශාක ටික එක දිගට වගා කර එකම ටික වගා කරා. කැලේක තිබ්බනම් ඕව වෙනම පරාගණය වෙලා ඥාන ඒ කාලෙට ගැලපෙන විදිහට ඥාන වෙනස් වෙවි ශාක යනවා. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ඒක. හැබැයි තවම සමහර ශාකවල තියෙනවා ඔය පලිබෝධකයන්ට ඔරොත්තු දෙන ගති ලක්ෂණ කොහෙද තියෙනවද? මේ වනාන්තරවල තියෙන ශාකවල සමහර වනාන්තරවල ශාක තියෙනවා. එයා පලිබෝධකයන්ට ඔරොත්තු දෙනවා. පලිබෝධකයන්ට හානි කරන්න බෑ. පණුවන්ට ගහන්න බෑ. නේ? පණුව ඒ වගේ සත්තුෙන්ට එලා නැත්තන්ට ගහේ උඩු චූරා බොන්න ඒව කරන්න බෑ. එතකොට ඥාන ඉංජිනේරු විද්‍යාඥයෝ කරන්නේ ඒ ශාකවල තියෙන ඥාන අර ගන්නවා. ඒ කැලෑවල වල හැදිච්ච ශාකවල තියෙන ඥාන අරගෙන අපි දැන් පාවිච්චි කරන ශාකවල බද්ධ කරනවා. උදාහරණයක් විදිහට මෑ ශාකයට බද්ධ කරනවා පලිබෝධකයන්ට හානි කරන්න බැරි ඥානයක්. මෑ ශාකයට බද්ධ කරනවා පලිබෝධකයන්ට හානි කරන්න බැරි ඥානයක්. හරිද? ඒක තියෙන්නේ අපි හිතමු මෙන්න මෙහෙම පොඩි උදාහරණයක් දෙන්නන්න. මේ මාරි මේ වනාන්තරයක තියෙන ගහ. මේ වනාන්තරයක තියෙන ගහ. මේ ගහේ කොළ පණුවේ කවදාවත් කන්නේ නැහැ. මේ ගහට කවදාවත් මැස්සෝ ඇවිල්ලා විදින්නේ නැහැ. මේ ගහ කවදාවත් කොළ පොඩ වෙන්නේ නැහැ. ඇයි මේ ගහේ ඇතුළෙම තියෙනවා ඥාන සංයුතියක්. ඒ ඥාන සංයුතිය නිසා මේ ශාකයට බාහිරින් පරිබෝධකයන්ට හානි කරන්න බෑ. දැන් අපි මෙයාලා මොකද කරන්නේ? ඥාන ඉංජිනේරු
මේ ශාකය අරගෙන පරීක්ෂා කරලා ඒ අදාළ ඥානෙ අරගන්න. අදාළ ඥානෙ අරගන්න. අරගෙන අපේ තියෙන මෑ ශාකයේ තියෙනවනේ. මෑ ශාකය. ඔය මෑ ශාකයට මේක බද්ධ කරනවා. ඒ කියන්නේ මෑ ශාකයට බද්ධ කරනවා නෙමෙයි. මෑ ශාකයේ බීජ වලට ඒක බද්ධ කරලා ඒක විශේෂ ක්‍රමයක් තියෙනවා. මෑ ශාකයේ පරාග කණිකාවක් සහ මෑ ශාකයේ ඩිම්බයක් අරගෙන ඒවට බද්ධ කරලා ඒකෙන් බීජයක් හදලා ආනියන් කර කරගත්ත මේ ශාකය. දැන් මොකද වෙන්නේ? මෙයාගේ අර තිබිච්ච පලිබෝධකයන්ට හානි කරන්න බැරි ලක්ෂණය දැන් මෙයාගේ තියෙනවා. පණුව එනවා කලින් වගේ ඇවිල්ලා දෙන්නන් ෂොට් එක මෑපැලේ තියනවා කියලා ඇවිල්ලා හපන්න හදනවා මේ. කණ්ඩ බෑ. මේක කාපු පණුව සමහර මැරිලා වැටෙන උන්ට විත්තා. මේක ඇවිල්ලා සමහර පණුව කනවා කෑවට පස්සේ උඩ බඩේ අමාරුයි. පැත්තකට ගිහලා වමනේ කරනවා ඕම්ක. ඇයි ඒ තරමට මේක දැන් කණ්ඩ බෑ උන්ට. සමහර පණුව එනවා අරගෙන කනවා ටූ ගාලා කෙලකට යනවා තිත්තයි. උන්ටත් එහෙම රසක් ගන්න නැහැ ඉතින් මං කිව්වේ නිකන්. හරිද? ඒ කියන්නේ මේකට හානි කරන්න බෑයි. මෙන්න මේ අර වනාන්තර තිබිච්ච අපිට හිත කරගෙන ඥාන මේ ඥානෙ මෙයාට බද්ධ කරා. ওই විදිහම තමයි වනාන්තරවල සමහර ශාක තියෙනවා ඕන තරම් නියම් සමයට ඔරොත්තු දෙන්න. ආන්ගේ ඥානෙ අරගෙන බද්ධ කරනවා බඩීනිකු ශාකේ. එහෙම කරලා තියෙනවා. එතකොට සමහර බඩීනිකු වර්ග තියෙනවා 8 වසරේ ඉගෙන ගත්තා. නියම් ප්‍රතිරෝධී බඩීනිකු. එයාලා නියමිත ඔරොත්තු දෙනවා. මේ පොළොව වේලා ඉරිටලා ගිහලා බඩින් ගා තියෙන ෂෝක් එකට තියෙනවා. ඒකට හේතුව තමයි අර වනාන්තරවල තිබිච්ච සමහර ශාකවල අපිට ගන්න පුළුවන් හොඳ ගති ලක්ෂණ ඥාන ඉංජිනේරුවෝ විසින් අරගෙන අපිට අවශ්‍ය කරන ශාක වල බද්ධ කරලා හිත කරලා ඉත ප්‍රයෝජනෙට ගන්න. එහෙම ගන්න පුළුවන්කම ලැබුණේ වනාන්තරවල ඒ විදියට හැඩගැසුණු ශාක තිබුණ නිසා. වනාන්තර වලට ඒ වගේ හැඩගැසුණු ශාක ආවේ කොහොමද? ජෛව විවිධත්වය නිසා. හරි තේරුණාද? මොකද්ද? කවුරු ප්‍රශ්නයක් දැනුවේ? හරි. එතකොට මෙන්න මේ විදිහට වනාන්තරවල තියෙන ශාකවල අපිට හිතකර ඥාන අපි අරගන්නවා. අංගි ඥාන වලට කියනවා නොහික්ත දර්ශ කියලා. ඒ ගන්න ඥාන වලට කියන නොහික්ත දර්ශ. හරිද? මෙන්න මේ කියන්නේ මේ ශාකවල තියෙන මේ ලක්ෂණ ගති ලක්ෂණ වලට කියන්නේ නොහික්ත දර්ශ. ඉංග්‍රීසියෙන් කියන wild types කියලා. ඉංග්‍රීසියෙන් කියන wild types, the wild types. හරි. the wild types. කැලෑ ගති. ඒ වගේ නිකන් අදහසක් එන්නේ. wild types. නොහික්ත දර්ශ කියලා කියන්නේ. ඒක ඒක කුෂිකර්මාන්තයේදී හිත කරලා තෝරන එක භාවිත කරලා තියෙනවා. හරි. පැහැදිලි වුණාද කියපු දේ? එතකොට මේ ජෛව විවිධත්වය නිසා ඇති වෙන තවත් සිද්ධියක් තමයි ආවේනික ජීවීන් ඇතිවීම. දැන් බලන්නකෝ ලංකාව ගත්තොත් එහෙම ලංකාවට විතරක් ආවේනික සත්තු ඉන්නවා. නේ? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වලි කුකුලා ඊළඟට බීලවා ඔයාලා ගොඩක් අඳුරන එක නා නේද? කැහි බෙල්ලා. මට කියන කැහි බෙල්ලා කියන්නේ කවුද? පක්ෂියෙක් නේද? කැවිල්ල කියන්නේ පක්ෂියෙක්. නේ? එතකොට දියකාව කියන්නේ කවුද?
දියකාව කියන්නේ පක්ෂිය. මතක තියාගන්න. දියකාව කියන්නේ මාළුවෙක් එහෙම නෙමෙයි. හරි? සමහරු දියකාව කියන්නේ මාළුවෙක් කියලා හිතන් ඉන්නවා. සමහරු කැහිබෙල්ලා කියන්නේ මේ ගොළුබෙල්ල జాතියක් කියලා හිතන් ඉන්නවා. හරිද? දැන් කැහිබෙල්ලා කියන කුරුල්ලා. ඊළඟට බන්දුල පෙතියා, අශෝක පෙතියා, පලාපොළඟ මේ වගේ සත්තු ලංකාවට ආවෙනිකයි. ලංකාවට ආවෙනික සත්තු. ඒ කියන්නේ ඒ සත්තු වැඩි වශයෙන් ඉන්නේ ලංකාව විතර වෙන පිටරටවල දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ආවෙනික ජීවි විශේෂ ඇති උනේ ජෛව විවිධත්වය නිසා. එතකොට මොකදනේ? අර ජීවීන්ගේ පරිණාමය අපි කියගත්තනේ පරිණාමය. පරිණාමයේදී සමහර ජීවි කොටස් සමහර ප්‍රදේශ වලට විතරක් සීමා වුණා. පරිණාමයේදී සමහර ජීවි කොටස් සමහර ප්‍රදේශ වලට විතරක් සීමා වුණා. මතකද අපි කතා කරා පරිණාමයේදී අර භූගෝලීය ජෛව ව්‍යාප්තිය අපි යොදා ගන්නවා කියලා. එතකොට ඒ ඇයි ඒ සමහර ප්‍රදේශ වල විතරක් සමහර ජීවීන් ආවේනික වුණා. ඒකට හේතුව ජෛව විවිධත්වය. හරිද? එතකොට ආවේනික ජීවි විශේෂ ඇති වෙනවා. එනක ලියා ගන්න ඕනේ. හරිද? ආවේනික ජීවි විශේෂ ඇතිවීම කියන එක යටතේ මම කියනවා ලියා ගන්න. ජෛව විවිධත්වය අපිට ඇත්තටම වැදගත් වෙන්නේ මොනවාද? ජෛව විවිධත්වය වැදගත් වෙනවා අපි කලින් කතා කරා සබා සුන්දරත්වය වැඩි වීම. ඊළඟට පරීක්ෂණ කටයුතු සඳහා. ඒ විවිධාකාර විවිධ ජීවීන් වර්ග ජීවත් වෙනකොට අපිට ඒ ජීවීන්ව අධ්‍යයනය කරලා ඒ ජීවීන්ගේ තියෙන ගති ලක්ෂණ අධ්‍යයනය කරලා එයාලගෙන් අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවද? හරිද? ඊට පස්සේ එයාලගේ තියෙන ජීවීන්ගේම ශාක සත්තු දෙකොල්ලම හරි. ඒ වනාන්තරයක් අපි සිංහරාජය. සිංහරාජයට ගියාට පස්සේ විවිධාකාර දැන් නම් සිංහරාජ කපලා ඒකත් විනාශ කරනවා මෙයා. මොනා කරන්නද ඉතින්? අපි මෙහෙනම් කෑ ගහුවා කියලා අහන්නෙත් නැහැ. නේ? ඒ කට්ටියට තියෙන බලපුලුවන් කාර්කමට රටේ තියෙන සම්පත් ටික විනාශ කරන ඉතින් කෑ ගහන පුළුවන් සීමාවකුත් තියෙනවා. නේද? පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අපේ පවතින ස්වභාවික සම්පත් ටික රැක ගන්න. ඉතින් සිංහරාජයට ගියොත් එහෙනම් අපිට පේන්න තියෙනවා විවිධාකාර මත්ස්‍ය වර්ග, විවිධාකාර සත්තු වර්ග, නේ? විවිධ ශීරපායි සත්තු, විවිධ පක්ෂීන් වර්ග, විවිධ ශාක වර්ග, ඖෂධීය ශාක, නේද? ජෛව විවිධත්වයේ වැඩගත් වෙන්නේ ඔන්න ඔකට. ඖෂධීය ශාක වලට ගොඩක් වැඩගත්. ඇයි අපි සමහර ශාක වර්ග තියෙනවා පුදුමාකාර ඖෂධීය ගුණ තියෙන. දැන් වින්කොහොඹ කියන එක ගත්තොත් එහෙම පුදුමාකාර විදියට ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ශාකයක් වින්කොහොඹ ශාකය. ඉතින් වින්කොහොඹ ශාකය අපිට තියෙනවා නම් දැන් අපි ළඟ තියෙනවා නම් අපිට පුළුවන් ඒක අවශ්‍ය විදිහට ඖෂධීය ගුණය ලබා ගන්න අපිට කැඳ හදාලා බොන්නේ. ඒ වගේ දේවල්ට ගන්න පුළුවන්. ඉතින් එහෙම වින්කොහොඹ කියන ශාකය එහෙම අධික වැදගත් කියලා දැනගත්තේ කොහොමද? එහෙම වැදගත් කියලා දැනගත්තේ එහෙම ශාකයක් අපිට හම්බ වෙච්ච නිසානේ. ඉතින් එහෙම ශාකයක් හම්බ වුණේ ඇයි? ජෛව විවිධත්වය නිසා තමයි එහෙම ශාකයක් ඇති වුනේ. ජෛව විවිධත්වයක් නැතුව ලෝකේ එකම જાතියකක් තිබ්බනම් මොකද වෙන්නේ? එහෙනම් වින්කොහොඹ කියලා ගහක් නැහැ. පාවට්ට කියලා ගහක් නැහැ, නික කියලා ගහක් නැති වෙලා යයි නේද? ඔයාලා බොන ඔය තම්බල බොන පොල්පලා කියලා ශාකයක් නැති වෙලා යයි. කැඳ හදන්න ගන්න මොනර කුඩුම්බිය කියලා જાතියක් නැති වෙලා යයි නේද? වැල්පෙන්ල කියලා જાතියක් නැති වෙලා යයි. දැක්කනේ? ජෛව විවිධත්වය නිසා තමයි අපිට ඒ වාසි ලැබිලා තියෙන්නේ. ඊළඟට ඒ විතරක් නෙමෙයි. ජෛව විවිධත්වය නිසා තමයි මේ ජල මූලාශ්‍ර ආරක්ෂා වෙන්නේ. ඒ කියන්නේ දැන් පොළවේ තියෙන ජලය රැක ගන්න සමහර ශාක වලට පුළුවන්කම තියෙනවා පොළවේ තියෙන මේ ජලය රැක ගන්න. පොළවේ තියෙන පසේ තියෙන ජලය රැක ගැනීමේ හැකියාව තියෙන ශාක වර්ග තියෙනවා. ඊළඟට පස ආරක්ෂා වෙන්නේ. සමහර ශාක වල මුල් වලින් මේ පස් හොඳට තද වෙලා තියෙනකොට කඳුවල හැදෙන ගස් නිසා ඒ කඳුවල තියෙන පස් ටික පහළට කඩාගෙන එන එක නායාම වළක්වනවා. පසත් ආරක්ෂා වෙනවා.
ඊළඟ ශාක ජෛව විවිධත්වය නිසා මේ විවිධ ශාක වලට පුළුවන්කම තියෙන අපේ දේශගුණය පව වෙනස් කරන්න. හරි. එතකොට ඇත්තටම ජෛව විවිධත්වය නිසා අපිට ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ පස ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට පරිසරය කියන්නේ මේ දේශගුණික සාධක හිතකරව තියාගන්න අපිට උදව් කරනවා. ඊළඟට පරිසර දූෂණය අවම කරනවා යන. ඒ විවිධාකාර සමහර ශාක දෙන වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න පුළුවන්. එයාලා මොකද කරන්නේ? පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වැඩි වශයෙන් එයාලා අවශෝෂණය කරලා පරිසරයේ තියෙන දූෂිත ද්‍රව්‍ය අයින් කරනවා. සමහර ශාක වලට පුළුවන් ඔය පොළොවට එකතු වෙන විස රසායනික ද්‍රව්‍ය අවශෝෂණය කරලා මේ පසේ තියෙන දූෂිත ද්‍රව්‍ය අයින් කරන්න පුළුවන්. සමහර ශාක වලට පුළුවන් ජලයේ තියෙන දූෂක අයින් කරන්න. දැන් කුඹුක් ශාකය කුඹුක්කස් තියෙනවා නම් දැන් බලන්න දැන් ගංගාවල කොච්චර මිනිස්සු නානවදනේ? ගඟේ මිනිස්සු නානවා. හැබැයි ගඟේ මිනිස්සු නෑවට ඒ නාපු තැන ඉඳන් කිලෝමීටරයක් විතර එහාට ගියාට පස්සේ ආයෙ තියෙන පිරිසුදු ජලයනේ. ඒ ජලය අරගෙන මිනිස්සු පානය කරනවානේ. ඒ ජලයෙන් ආයෙ මිනිස්සු නානවානේ. කිලෝමීටරයක් විතර එහායි මිනිස්සු නාලා සබන් වතුර එක්ක තමයි ඉන්නේ වතුර. කිලෝමීටරයක් විතර ගඟ පහළට යනකොට අර තිබිච්ච මිනිස්සු නාලා එකතු වෙච්ච කුණු ජරාව සබන් වතුර මොකුත් නැහැ. ආශ්‍රය ගඟ පිරිසුදු වෙලානේ. ඇයි පිරිසුදුනේ? ගඟ දෙපැත්ත තියෙන ශාක වර්ග නිසා. විශේෂයෙන් කුඹුක් ශාකය. ඊළඟ වැටකෙయ్య ශාක. මෙන්න මේවයි මුල් තියෙනවා මේ ගඟට වැටලා තියෙන්නේ. ඒ මුල් මගින් අර විස රසායනික උරා ගන්නවා. අර තියෙන අපද්‍රව්‍ය ටික ඒ ගඟේ දෙපැත්ත රඳව ගන්නවා. බලන්නකෝ. පරිසර දූෂණය අවම කරනවා මේ ජෛව විවිධත්වය. කුඹුක් කියලා ශාකයක් ඇති වුණේ ඇයි? ජෛව විවිධත්වය නිසා. කුඹුක් ශාකය ඇති වෙච්ච නිසා නේද ඒක ජල දූෂණය වීම අඩු වුනේ. දැන් අහලා බලන්නකෝ ඔයාලා ආච්චිලා කියලා ඉන්නවනේ අම්මලා තාත්තලාෙන් අහලා බලන්නකෝ. කුඹුක් ගහක් ළඟ තියෙන ලිඳට ජලය ඉතා පිරිසිදුයි. හේතුව තමයි ජලයේ තියෙන දූෂකය අවුරාගෙන. අන බලන්න. ජෛව විවිධත්වය නිසා තමයි කුඹුක් කියන ශාකයක් බිහිවුනේ. එහෙනම් පරිසර දූෂණය අවම කරන්න. පරිසර දූෂණයත් අවම කරන්න මේ ජෛව විවිධත්වය වැදගත් වෙනවා. හරි? විනෝදාස්වාදයේ පරීක්ෂණ කටයුතු ඔක්කොම එකතු වෙනවා. හරි? නිකම් පොතේ තියෙන සටහන කියනකට වඩා ඔන්නෝම පැහැදිලි කිරීමක් කරගත්තම ඔයාලට මේක කතන්දරේ වගේ මතකයි. හරිද? එහෙනම් ටිකක් ඉක්මනට ලියා ගමු. ඔයාලා ලියන්න ඕනේ කීන පිටුව දන්නවද? ඔයාලා සමහර අයගේ ටියුට් වල පිටු මාරු වෙලා ඇති. පිටු අඩු නෑ. මේ කටු ගහන්නේ මේ කොලේ නමලා තියෙන වැරදි පැත්තට. හරිද? දැන් 10 වෙනි පිටුවට පස්සේ 11 වෙනි පිටුව ඇති. සමහර අයගේ 11 වෙනි පිටුවට පස්සේ 12 තිබ්බට 12ට පස්සේ 13 14 නැතුව ඇති. ඒක මේ මුල කොහේ හරි ඇති. පෙරලා බලන්න පිටු කොහේ හරි තියෙනවා. පිටු අඩු නැහැ. හරිද? දැන් ඔයාලා බලන්න 10 වෙනි පිටුවේ තියෙනවා ඔයාලගේ ශ්‍රී ලංකාවට ආවෙනික සතුන් ලිස්ට් එක තියෙනවා. ශ්‍රී ලංකාවට ආවෙනික කුරුල්ලන්ගේ ලිස්ට් එකක් තියෙනවා. ශ්‍රී ලංකාවට ආවෙනික ශීරපායින්ගේ නම් ලයිස්ට්ුව තියෙනවා. ඊට පස්සේ 12 වෙනි පිටුව පෙරළුවාම එතන උඩ මෙන්න මේ ටික ලියා ගන්න. මේ තියෙන ශ්‍රී ලංකාවට ආවෙනික වෙච්ච සතුන්. ඒකම තියෙනවා ශ්‍රී ලංකාවට ආවෙනික වෙච්ච කුරුල්ලන්. ඊළඟට ඒ ටික ගියාට පස්සේ ඊළඟට තියෙනවා ශ්‍රී ලංකාවට ආවෙනික ශීරපායින්. ඔය ටික ලියාගත්තට පස්සේ ඊළඟට දාගන්න තියෙනවා මොකද්ද? ආන ඔය ටික ලියා ගන්න. ජෛව විවිධත්වය නිසා අපිට තියෙන වැදගත්කම. හොඳයි. එහෙමනම් අපි ඊළඟට බලමු මේ දැන් ජෛව විවිධත්වය ගැන ඔක්කොම ඉගෙන ගන්න. ජෛව විවිධත්වය නිසා අපිට තියෙන ප්‍රයෝජන, පරිසරයේ තියෙන ප්‍රයෝජන ඔක්කොම දැන් අපි දන්නවා. දැන් බලමු මේ ජෛව විවිධත්වයේ තියෙන තර්ජන. දැන් ජෛව විවිධත්වයේ තියෙන තර්ජන. ජෛව විවිධත්වයේ තර්ජන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවික තර්ජන. ස්වභාවිකව සිදුවන තර්ජන. අනිත් එක තමයි මානව තර්ජන. ඒ කියන්නේ මිනිස්සු විසින් සිදු කරන තර්ජන. ඒ කියන්නේ ළඟට ගිහලා ගස් බය කරනවා. තෝවායි හැදෙන්නේ නැහැ. කපලා දානවා මුලින්. එහෙමද? නෑ එහෙම නෙමෙයි. එහෙම ඉතින් මොනවා බය කරන්නද නේද? අපේ මිනිස්සු මොකද කරන්නේ? ගස් කපනවා, පරිසරයේ දූෂිත ද්‍රව්‍ය එකතු කරනවා, ජල මූලාශ්‍ර විනාශ කරනවා. නේද? සත්තුන්ට
සත්තුන්ට නිදහසේ ඇවිදින තිබිච්ච පරිසරය මැදින් කපලා පාරවල් හදනවා, වැටවල් ගහනවා නේ. එහෙම වෙනවා. සත්තුන්ට එහා මෙහා යන්න තිබිච්ච මාර්ග බව ආවිහිර කරනවා. දැන් බලන්නකො අලි මිනිස් ගැටුම කියන එක. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අලියා කියන සතා ඌ ඉතින් එක තැනකින් නෑනේ. ඌ ඉතින් ඇවිදිනවා. හැම තැනම ඇවිදිනවා. හතර වටේ ඇවිදිනවා. එතකොට උන්ගේ කැලේ ඌ ඇවිදිනවා. එතකොට ඌ යන පාරවල් තියෙනවානේ. ඌ ගිය පාරවල් තියෙනවා. ඉතින් ඌ ගිය පාරවල් හැමතැනම යනවා. කොහොම යන අතරේ උන් හිටපු ගමන් දැන් ඔයාලත් යන්නේ ආච්චිලා ගෙදර ගිහිල්ලා එන්න යනවා. බාප්පලා ගෙදර ගියා කියනවා. නැන්දලා ගෙදර ගියා කියනවා. නිවාඩු කාලේ නුවර තීයලා ගෙදර ගියා කියනවා. නේ? නුවර එළියේ ඉන්න පුංචිලා ගෙදර ගියා කියනවා. ඕ වගේ එක එක තැන් වල යනවානේ. අලිත් එහෙමයි. උනුත් යනවා. උනුත් උන්ගේ බාප්පලා ගෙදර යනවා. හරි? නැන්දලා ගෙදර යනවා. තීය බලන්න යනවා. ඕ වගේ යනවා. වෙන කැලෑවල වලට යනවා. උන්ගේ කැලෑවල ගියාට පස්සේ සතින් දෙකෙන් එන්නෙත් නැහැ. සමහරට එහි ඉන්නවා අවුරුද්දක් දෙකක් තුනක් වෙයි ඉන්නවා. ඉඳලා තමයි ආයෙ එන්නේ හිටපු කැලේ. එහෙම එනකොට අපේ උන් මොකද කරන්නේ? අපේ උන් කැලේ කපලා ගෙවල් හදලා. ඉතින් අලියට මතකයි මෙතනින් ගියාට පස්සේ එහා පැත්තේ වැව තියෙනවා. වැවෙන් එහා වැවට ගියා නම් පොඩ්ඩක් විතර නාලා පොඩ්ඩක් වැවේ පීනලා එයාට එන්න පුළුවන්. මේ පැත්තේ තියෙන අලවරු ටිකක් එම අරගෙන හාරලා කාලා එන්න පුළුවන් කියලා ඌ දන්නවා. ඉස්සර හිටපු දැනනේ. දැන් මොකද කරන්නේ? අර අවුරුදු 3-4ක් ඈත හිටපු මොකෙක් හරි අලියෙක් එනවා. එනකොට යන රෑනේ යනකොට මහ රෑ යන පාරේ තියෙන තලියට දියක් වගේ එකක් හදලා. මේක බලනවා මේ මොකද්ද මේ මෙච්චර කාලයක් මේක පාර හරහා තිබ්බේ නෑනේ. මූ මොකද කරන්නේ? ඔළුවෙන් තල්ලු කරලා මේක පැත්තකින් තල්ලු කරලා යන්නේ. මේක පැත්තකට තල්ලු කරලා මුගේ පාර හදාගෙන යනවා. හරිද? ඉතින් උගේ වැරද්දක් නෑ. උ කලින් ගිය පාරනේ. උගේ හදාගෙන යනවා. ඒක හදනකොට මෙන්න කට්ටිය වෙඩි පත්තු කරනවා. අවුල් වතු අරගෙන කෑ ගහනවා. ඇයිනේ? මිනිස්සු මේ සතුන්ගේ නිජ භූමි වාසස්ථාන කරන. එතකොට මොකද වෙන්නේ? සත්තු උන්ගේ මාර්ගවල යන්න යනකොට ඒ තියෙන අවහිර බාධක උන් කඩලා දානවා. ඊට පස්සේ ගන්න මොකද්ද? ඊට පස්සේ ඉතින් අර අලියව එලවනවා. සමහරව මොකද කරන්නේ? ඔය අලියට වෙඩි තියන මරනවා. ඉතින් අලියගේ වැරද්දක් නැහැ. වැරද්ද කාගේද? වැරද්ද අලියට ජීවත් වෙන තිබිච්ච ප්‍රදේශයේ බලෙන් ආක්‍රමණය කරපු මිනිස්සු. ආන මානව ක්‍රියාකාරකම් කියන්නේ ඒවා. එතකොට ජෛව විවිධත්වයට තර්ජන ඔන්න මානව ක්‍රියාකාරකම්. ස්වභාවික ක්‍රියාකාරකමුත් තියෙනවා. ලැබු ගිනි ඇතිවීම. ස්වභාවික ලැබු ගිනි හරි අපේ මිනිස්සු ගිහිල්ලා ගිනි තියෙන ඒවා නෙමෙයි හරිද? ස්වභාවික ලැබු ගිනි ඇති වුණාම ශාක සත්තු 100,000 ගණන්, සමහර 10,000 ගණන්, 10,000 ගණන්, ලක්ෂ ගණන් මැරෙනවා. කුඩා සත්තු නම් මිලියන ගණන් මැරෙනවා. නේද? බලන්න ලැබු ගින්නක් නිසා. ඊළඟට සමහරවිට ගිනි කඳු පිපෙන්නේ. ගිනි කඳු පුපුරලා මොකද වෙන්නේ? ඒන ලාව වලට යට වෙලා දහස් ගණන් සත්තු මැරෙනවා. ඒ ලාව ගලාගෙන යනකොට කැලෑ අතරින් මොකද වෙන්නේ? ලැබු ගිනි ඇති වෙනවා ඉබේ. ගිනි කන්දර අමතරව ලැබු ගිනි. ඊට අමතරව මහා ගම් වතුර ඇති වෙනවා. නායයා ස්වභාවික ඇති වෙන දේ. ඕවා නිසා සත්තු මැරෙනවා ශාපනීය. ඊට අමතරව උල්කාපාත වැටෙන්න පුළුවන්. ඇයි අර අවුරුදු මිලියන ගානකට කලින් උල්කාපාතයක් වැටිලා මේ ලෝකේ හිටපු ඩයිනෝසර්ලා ඔක්කොම මැරුණානේ. ඊළඟට මතක නැද්ද? මේ පරිසරයේ උෂ්ණත්වය වැඩි වුණා. මේ පරිසරයේ උෂ්ණත්වය මෙහෙම වැඩි වෙන නෙමෙයි තිබුණේ. සීතලට තිබුණේ. ඒ වුණා ටික ගෝලීය උණුසුම කියන වායු ගෝලීය උණුසුම වැඩි වෙලා අර ද්‍රවාසන්න ප්‍රදේශවල හිටපු මැමත් කියන දැවැන්ත අලි වර්ගයේ මැරුණානේ. ඒ සත්තුන්ගේ දැන් එහෙම මැරිච්ච දේහය එහෙම තාම අයිස් කුට්ටිය අතර තියෙනවානේ. ඇයි ඒ? ඒව ස්වභාවික සිදුවීම්. එහෙම ස්වභාවිකවත් ජෛව විවිධත්වයට හානිය තියෙනවා. එහෙම ස්වභාවිකවත් ඇති. එහෙමනම් ජෛව විවිධත්වය සඳහා ඇති තර්ජන වර්ග දෙකක්. එකක් තමයි ස්වභාවික ක්‍රියාවලිය, අනිත් එක මානව ක්‍රියාවලිය. හරිද? ඔතන ලියා ගන්න ජෛව විවිධත්වය සඳහා ඇති තර්ජන කියලා තියෙනවා මාතෘකාව. ඒ යටතේ තියෙනවා ජෛව විවිධත්වය සඳහා පවතින විවිධ තර්ජන නිසා ජෛව විවිධත්වය හායනය වේ. ඒ කියන්නේ ජෛව විවිධත්වයට හානිය තියෙනවා. හායනය වේ. මේ ප්‍රධාන ආකාර දෙකක් ඇත. ජෛව විවිධත්ව හායනය ප්‍රධාන ආකාර දෙකයි. පළවෙනි එක ලියන්න ස්වභාවික ක්‍රියාවලිය. පළවෙනි එක ස්වභාවික ක්‍රියාවලිය. දෙවෙනි එක මානව ක්‍රියාවලිය. දෙවෙනි එක මානව ක්‍රියාවලිය. හරි අපි යන බලමු ඊළඟට ස්වභාවික ක්‍රියාවලිය කියන්නේ මොනවද කියලා. ස්වභාවික ක්‍රියාවලිය අපි දැන් කලින් කිව්වා තමයි. උල්කාපාත පතිනේ ගිනි කඳු පිපිරීම ඔය වගේ දේවල් තමයි. හරි. එහෙනම් ඒ ක්‍රියාව මම ෂෙයා කරන්න. හරිද?
හොඳයි අපි ඊළඟට බලමු මානව ක්‍රියාකාරකම් ටික මොනවද කියලා. මේ ජෛව විවිධත්ව හායනයේට එහෙම නැත්නම් ජෛව විවිධත්වය සඳහා බලපාන මානව ක්‍රියාකාරකම් ටික මොනවද කියලා බලමු. වෙලාව 8:40යි නේ. 8:40යි. අපි ඉන්ටර්වල් එකක් ගමුද? මානව ක්‍රියාකාරකම් ටික ලියලා ඉන්ටර්වල් එකක් ගමුද? right මේ හරි. මානව ක්‍රියාකාරකම් ටික ලියලා ඉන්ටර්වල් එකක් ගන්නවා. එතකොට අම්මල තාත්තලා දැන් කියලා තියන්න. තව පැය කාලෙකින් අපිට ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. ඉක්මනට අමුන් කටයි බස් එකටයි කරගන්න ඕනේ. ඒ නිසා ඒකට ලෑස්තිලා ඉන්න කියලා කියන්නේ. හරි? මානව ක්‍රියාකාරකම්. මානව ක්‍රියාකාරකම් තමයි එකක් තමයි වනාන්තර ශීඝ්‍ර ලෙස හායනට ලක් කිරීම. මිනිස්සු එකතු වෙලා ගස් ලම්මා පිස්සෝ වගේ කපන. මට එපාම වෙච්ච සිද්ධියක් තිබ්බා. මම මේක දැක්කේ ඉඟුරුකඩුව ප්‍රදේශයේ. ඇත්තමයි මම මේ පැත්තේ පන්ති වලට ගියා. මම දැනට අවුරුදු 7කට විතර කලින් පන්ති ගන්න ගියේ. ඒ යනකොට ඒ පැත්තේ ඇත්තටම හරි මේ ආස හිතන පරිසරයක්. සීතලයි, ගඟේ වතුර හොඳට තියෙනවා, කඳු දිහා බැලුම හරි ලස්සන කඳු ටික තියෙනවා. හැබැයි හරි ඉක්මනට ඒ පැත්තේ තිබෙන සපුගස් මට මතකයි ලොරි පිටින් පටව අරන් ගියා. සපුගස් 10 ගාණක් කපන්න ඇති කඳුළු තිබිච්ච. දැන් මේ ප්‍රදේශයේ ඉන්න කට්ටිය ඉන්නවන් දන්නවා ගඟේ වතුර අඩුයි. කරන්න දෙයක් නැහැ. ඔයාලගේ වැඩිහිටියෝ ඔයාලට තිබිච්ච ස්වභාවික සම්පත උන් විනාශ කරා. සර් දැන් ගඟේ වතුර ටිකයි තියෙන්නේ. ඒක කියන්නේ ඒකනේ. කරන්න දෙයක් නැහැ. ඔයාලගේ වැඩිහිටි පරම්පරාව ඒක විනාශ කරා. එයාලා තමයි විනාශ වෙන්නේ. ඔයාලට භුක්ති විඳින්න තිබිච්ච, ඔයාලට නිදහසේ ඉඳ තිබිච්ච, හරිද? ඒ ලස්සන ජීවත් වෙන්න තිබිච්ච පරිසරයේ මිනිස්සු විනාශ කරා. ඔයාලට හුස්ම ගන්න තිබිච්ච පිරිසුදු වාතාශ්‍රයේ මිනිස්සු නැති කරා. නෑ කියලා කියන්න බෑ. ඔය පැත්තේ කඳු වලට ගිනි තියනකොට මම දැකලා තියෙන සෑහෙන කඳු වලට කඳු ගිනි තියනවා. ඔය පැත්තේ කඳු ගිනි තියනවා මම දකින්නකොට කියන ඔය ටික හොඳයි ඔකුන්ගේ රෙද්දට ගිනි තියාගත්තා නම් කියලා. මම කියලා තියෙනවා. ඇත්තමයි. ගස් සෑහෙන්න විනාශ වුණා. සත්තු සෑහෙන්න මැරුණා. වනාන්තර හායනය කිරීම මිනිස්සු කරන මහා අපරාධයක්. මම මේ ළඟදී දවසක් බදුල්ලේ ගියා. බදුල්ලේ ගියාගෙන මම ඊ සැරේ වලට පන්ති කරන්න. ඊට පස්සේ දවසේ බදුල්ලේ ගියා. යනකොට පස්තර ඉඳන් බදුල්ලේ ඉඳන් පස්තර යන තැන යනකොට පාරේ එක තැනක් ගිනි තියලා හන්දට. යනකොට දැක්කම මම කාර් එකේ යද්දි දැක්කා ගින්නක් එනවා. ශනිකව රිවර්ස් කරන් එල නිමුවා. මාත් එක්ක ඔයාලට ගණිතය කරන නාලක බණ්ඩාර සර් ගියා. අපි දෙන්නා ගියේ. නිමුවා. ඒක නිමුවේ නැත්නම් අක්කර 10 ගණන් ගිනි ගන්නවා. ඉතින් ওই විදිහට ඉතින් ඒව දැක්ක නිසානේ නොදක කොච්චර නම් ගිනි ගන්නවද කඳු බලන්න තව ටික දවසින් දැන් මේ පායන කාලෙනේ රැයට කඳු ගිනි ගන්නවද වනාන්තර විනාශ කරනවා කරන්න දෙයක් නැහැ ඉතින් මොනවා කරන්නද නේද කරන්න එක දෙයක් තියෙනවා ඔයාලගේ වැඩිහිටි පරම්පරාව කරන ඒ අසමජ්ජාති වැඩේ බල කරන්න එපා ඔයාලා කරන්න එපා ඔයාලගේ මේක නතර කරන්න ඔයාලා බලන්න ඕන අපේ ගෙදරට එන්න අපේ ගෙදරට අපි වත්ත බලන්න වත්ත සුද්ධ කරනවා මම කවදාවත් සුද්ධ කරන තනකොළ වලට රොඩු වලට ගිනි තියන්න දෙන්නේ නැහැ ඒව එහෙම මේ තැන් වල දිරන්න අරින්න මම ඔයාලට උගන්වනවා වගේ මම ආදර්ශමත් වෙන්න ඔයාලත් එහෙම වෙන්න ඕනේ ඔයාලත් ඒ විදිහම වෙන්න ඕනේ මගේ ගේ ළඟ තියෙනවා ගස් වහලේ හැප්පිලා සමහර තැන් වල ෂීට් කැඩිලා මම ඒවට කපන්න දෙන්නේ නැහැ මං කියන්නේ ওই ගහ තියන්න. ওই ගහ නිසා තමයි ওই පැත්ත හේවන තියෙන්නේ. කපන්න එපා. ගහ පෙරේනවා වගේ නම් අනිත් පැත්තට ඇදලාකට ගහන්න. අපි පුළුවන් තරම් මේ ගස්වැල් වලට ආදරය කරන්න ඕනේ. එතකොට තමයි අපිට නිදහසේ ජීවත් වෙන්න පිරිසුදු වාතාශ්‍රය අපිට හොඳට හුස්ම ගන්න පුළුවන් පරිසරයක් අපිට ඉතුරු වෙන්නේ. හරි? ඔයාලගේ දෙමව්පියන් ගැන නෙමෙයි මම කියන්නේ. ඔයාලගේ වැඩිහිටි පරම්පරාව කියන්නේ මේ අපේ වයස සෙට් එක. හැබැයි සතුටින් කියන්න පුළුවන් මම ඒකට අයිති නෑ කියලා. මම අයිති නැති වුණාට ඒකට අයිති ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඔයාලගේ වැඩිහිටි පරම්පරාව විනාශ කරව පරිසරය රැක ගන්න ඔයාලට පුළුවන්. පුළුවන් තරම් උත්සාහ කරන්න ගහක් කපන්න නැතුව පුළුවන් තරම් ඉතියෙන ඉඩේ ගස් හිටවන්න. වනාන්තර විනාශ කරන වෙලාවෙදී ඒකට මැදිහත් වෙන්න පුළුවන් තරම් උත්සාහ ගන්න. මතකද යක්ෂ ගෑණියෙක් හිටියා දැන් මාස 3-4 කලින් දැක්කා.
දේශපාලනය කරන මිනිස්සුත් එක්ක තනියෙන් හිටගෙන කෑ ගැහුවා. තනියෙන් හිටගෙන කෑ ගහපු නෑනෝ කෙනෙක් ඉන්නවා මතකද? පරිසර අධිකාරිය. දුන්නේ නෑ ගස් කපන්න. ඒ වගේ පිරිසක් බිහි වෙන්න ඕනේ. ඒ වගේ පිරිසක් බිහි වෙන්නයි ඕනේ. මේ නැත්තම් මේ ඔයාලට අවසානයේ තව කාලයක් යනකොට ඔයාලට පිරිසුදු ජලය නෙමෙයි හුස්ම ගන්නවත් වතුර නැති. දැන් ඒ දවස්වල මිනිස්සු ඇහුවේ ඔක්සිජන් කන්නද කියලා. අන්න ඒ උන්ගෙන් අහන්න තියෙන්නේ මොකද්ද? දැන් ඔන්න කොරෝනා හැදිලා තැන් වල ඉන්නවා ඔක්සිජන් නැතුව. අන්න එතකොට තමයි අහන්න තියෙන්නේ ඔක්සිජන් වලින් මොකද්ද පුළුවන්? ඔක්සිජන් කන්න විතරද පුළුවන් කියලා අහන්න ඕනේ දැන් එතකොට එන්නේ. දැන් සද්ද නැහැ. ඒක මතක තියාගන්න ඔයාලට ලොකු වගකීමක් තියෙනවා. ඔයාලට ලොකු වගකීමක් තියෙනවා මේ පරිසරය රැක ගන්න. පරිසරය රැක ගන්න ඔයාලගේ පස්සේ පරම්පරාවට ඉතුරු කරන්න. හරි? ඊළඟට විවිධ ගොඩනැගිලි මම්මාවත් ජලාශ වගේ දේවල් හදද්දී පරිසරය විනාශ වෙනවා. ගොඩනැගිලි හදනකොට ගෙවල් හදද්දී ගස් කපලා භූමිය එලි කරලා හදනවා. ඇත්තටම හොඳම ක්‍රමය තමයි. ඇත්තටම හොඳම ක්‍රමය ලංකාවට මේක පුරුදු නැහැ. මේ වගේ පුරුදු තමයි ඇති කරන්න ඕනේ. මේ නිවාස ලක්ෂයක් කියලා මම මේ දේශපාලන ගැන කතානවා නෙමෙයි හරි. නිවාස 10000 නිවාස ලක්ෂයක් කියලා චූටි ගිනි පෙට්ටි වගේ ගෙවල් ගොඩක් හදනවා වෙනවා. ඒ මුදලින් හදන්න ඕනේ මොකද්ද? ඇපාර්ට්මන්ට් එකක්. ඇපාර්ට්මන්ට් එකක් කියලා කියන්නේ තට්ටු නිවාසයක්. එතකොට මහා විශාල භූමියක් විනාශ වෙනවා වෙනුවට අපිට පුළුවන් එක තැන හොඳ සුව පහසු සැප පහසුකම් තියෙන හරිද? නිදා ගන්න කාමර දෙකයි සාලේ කුස්සියයි ඒ වගේ ඒ පහසුකම් තියෙන තට්ටු නිවාසයක් හදන්න පුළුවන්. එක තට්ටු නිවාසයේ ගෙවල් 100ක්. එතකොට මේ ගෙවල් 100ටම හදනවා ලොකු ග්‍රවුන්ඩ් එකක් සෙල්ලම් කරන්න ළමයින්ට. මොන්ටිසෝරි හදනවා. ඉස්කෝලේ හදනවා. ඒකටම අදාළ රෝහල් ඒ වගේ දේවල්. ඒව හදනවා. ඒකටම අදාළ ඒකට මල්ල හදන සුපර් මාකට් එක. ඇවිදින්න පුළුවන් මන්තිරු හදනවා. එක්සර්සයිස් කරන්න පුළුවන් දේවල්. ඒක අච්චර භූමි ප්‍රමාණයක් විනාශ වෙන්නේ නැහැ. නේ එතකොට ගොඩනැගිලි හදද්දී අපි පරිසරය ගැන හිතලා මේවා කරන්න පුළුවන් නම් අන්න කෙරෙන්න ඕන දේවල්. ඒ වුණාට වෙන පටු අදහස් නිසා ඒව කරන්නේ නැහැ. මම්මාවක් හදනවා. දැන් මතකද මේ ළඟදී සිංහරාජ කපලා මම්මාවක් හදනවා. සිංහරාජ කැපුවට කමන්නේ නැහැ. සමහර කට්ටිය කියනවා සිංහරාජ කපනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. මොන කටකින් කියනවද මන්ද ඒවා. ඒවයි වටිනාකම දන්නේ නැති මිනිස්සු ඉගෙන ගත්තේ නැති නූගත් මිනිස්සු ඉහළ තැන් වලට ගියාම ඕක වෙනවා. ඉගෙන ගත්තේ නැති නූගත් මිනිස්සු ওই තැන් වලට ගියාම ඕක වෙනවා. මතකනේ අර සිහින දාසයද සිහින ගැන භාගතුන් වහන්සේගේ මිනිස්සු ඒ වෙලාවේ ඔක තියෙනවනේ. එතන තියෙනවා. දැන් ඒක ගැන මම විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලට පන්සලට ගියොත් එහෙම ස්වාමීන් වහන්සේගෙන් වෙන්න ඔයාලට බුද්ධාගම ගන්න ගුරුවරයන් අහන්න. ඒ තියෙනවල එකක් තමයි මොකද්ද? නූගත් මිනිස්සු යනවලු ඉහළ තැන් වලට. ඒ තැන් වලට ගියාට පස්සේ උන්ට ඕන විදියට වැඩ කරනවා. උගත් මිනිස්සු අන්තිමේ සද්ද නැතුව පැත්තට වෙලා අංක බලාගෙන ඉන්නවා. රට විනාශ වෙලා යනවා. දැන් වෙන්නේ මම කිව්වා පැහැදිලිවම මේ කාටවත් මේ පක්ෂ වලට කතා කරනවා නෙමෙයි යථාර්ථය කියන්නේ. ඊළඟ තුන්වෙනි එක තමයි සම්පත් අධිපරිහරණය. සම්පත් අධිපරිහරණය. ඒ කියන්නේ තියෙන සම්පතෙන් අපිට අවශ්‍ය ටික විතරක් පරිහරණය කරලා ඉතුරු ටික ඉතුරු කරන්න පුරුද්ද නැහැ. ගෙදරට කේක් එකක් ගෙනාවොත් එකපාර කෙනෙක්ව දඩබඩ තව කාලා ඉවර කරන්නේ නැහැ නේ අපි. අවසර තේ බොන්න කෑල්ලක් දෙකක් කෑවා. පහුදා දවල්ට 10 විතර කනවා එකක්. කෑල්ල පහුදා හවසක් කනවා නේද? අපිට පුළුවන් නෝ හිමින් කෑල්ල කාලා දවස් 3ක් විතර කන්න පුළුවන්. එහෙම කන්න පුළුවන්කම තියෙද්දි මේක එකපාර එක දවසෙන් කාලා ඉවර කරන අපරාධනේ. එහෙම අන්න ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. මිනිස්සු අධිපරිහරණය. ඒ කියන්නේ මිනිස්සුන්ට ජලය පරිහරණය කරන්න පටන් ගත්තාම තියෙන ඔක්කොම වතුර ටික අරගෙන අර ගඟට මෝටර දාලා ඊට පස්සේ මුළු ඉඩමම තෙමෙන්න වතුර ගහනවා. ජලය අධිපරිහරණය. හොඳ නැහැ. මේක කලින් මම මේවා කියලා දීලා තියෙනවා. ඊළඟට දැන් පොළවේ තියෙන කණි තෙල් ගන්න කියලා මේ පිටරට යනවා මම කියන්නේ. තියෙන ඔක්කොම ඇදලා අරගෙන පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඔක්කොම හදන මිනිස්සු කාර් වාහන ඔක්කොම හැම තැනම යනවා පාවිච්චි කරගෙන අවසානයේ ඉවර වෙනවා මතු පරම්පරාවට පෙට්‍රල් නේ ඩීසල් නේ අධිපරිහරණය. ගස් ටිකක් දැක්කම ගස් 100ක් 200ක් දැක්කම ඔක්කොම එකපාර කපලා ඉවර වෙනකම් මුන්ට නිින්ද යන්නේ නැහැ. මේ ගස් ටික කපලා ඉවර වෙනකම් මේ මුන්ට නිින්ද යන්නේ නැහැ. රැයට හීනෙන් පේන්නේ ගස් කපනවා.
ඔක්කොම කපාගෙන යනවා. සමහර ගෙවල් වල ළමිනුත් එහෙම ඉන්නවා. අම්මා තාත්තා එකතු වෙලා ගස් හොඳට හදලා වත්ත තියන් ඉන්නවා. අම්මගෙන් තාත්තගෙන් ඉඩමේ සහ ගෙදර අයිතිය ගත්තා විතරයි මුන් ටික මොකද කරන්නේ අර තියෙන ගස්තිය කපලා විකුණනවා. ඊට ඉඩමත් කෑලි කඩලා විකුණනවා. අන්තිමේදී ඉන්න ගේ විතරයි. ඉතුරුවක් නැහැ. මතු පරම්පරාවට ඉතුරුවක් නැහැ. අදි පරිහරණය. ඒක හොඳ නැහැ. පරිසරය හානි වෙනවා. ජෛව විවිධත්වයට ඒක හානි. ඊළඟ පරිසර දූෂණය. පරිසරයේ දූෂක ද්‍රව්‍ය දානවා. ප්ලාස්ටික් වර්ග, පොලිතීන් වර්ග, විස රසායනික ද්‍රව්‍ය නේද? දැන් කාලයක් තිබුණා මේක හොඳටම තේරෙනවා ඔයාලට මේක නෙමෙයි. 11ම විද්‍යා පොතේ තාම මේ පාඩම මේ විදිහට තියෙනවා. හැබැයි මං හිතන්නේ ළඟදී මේ පාඩම අයින් වේද මන්ද ඒ කොටස්. ඒකේ තියෙනවා 1990 ගණන් වල 1990 ගණන් වල වල ඉපදිලත් නැහැ. මම ඉස්කෝලේ යන කාලේ 1990 ගණන් වල ලංකාවට හඳුන්වා දෙන ග්ලයිෆොසේට් කියන රසායනිකය. මේ ලංකාවට හඳුන්වා දෙන ග්ලයිෆොසේට් කියන රසායනිකය. ඒක නම ආවේ ග්ලයිෆොසේට් කියන වෙළඳ නාමය ආවේ රවුන්ඩ් අප් කියලා. ඊට පස්සේ ඇක්ටාරා අනම්මන එක නම් වලින් ආවා. ඉස්සර වල්නාශකයක් විදිහට තිබුණේ ග්‍රැමොක්සෝන් තිබුණ පැරකොට් කියලා එකක් තිබුණා. ওই ග්‍රැමොක්සෝන් හා පැරකොට් කියන එක ගැහුවම වෙන්නේ මොකද්ද? මෙහෙන් වල්නාශක ඉහගෙන යනවා. ඒ ටික ඉහගෙන ගිහලා අනිත් පැත්ත හැරලා බලද්දි ගස් ටික ඔක්කොම දින. කඩන් වැටිලා ගස් මැරෙනවා පහෝදාට වෙයිලා යනවා. හැබැයි ග්ලයිෆොසේට් කියන එක දැම්මට පස්සේ හරිද? ග්ලයිෆොසේට් එක දැම්මට පස්සේ වෙන්නේ මොකද්ද? මේ අද බෙහෙත් ගහන් යනවා. පහුදත් ගස් ටික හොඳට තියෙනවා. ඊළඟ දවසෙත් තියෙනවා. සතියක් යනකොට ටික ගහ කහ පාට වෙලා ගහ මැරිලා යන මුලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ගහ මැරිලා යන මුලක්වත් ඉතුරු වෙන්නේ. ওই ග්ලයිෆොසේට් ලංකාවට අඳුරලා දීලා අවුරුදු 4-5 යනකොට අනුරාධපුරයේ පොළොන්නරුව කියන මේ ප්‍රදේශවල උතුරු මැද පළාත්වල වකුගඩු රෝගීන් එන්න පටන් ගත්තා. වාර්තා බැලුවොත් එහෙම පරණ මහ බැංකු වාර්තා කියන්නේ මුදල් වාර්තා විතරක් නෙමෙයි ලෝකේ ලංකාවේ තියෙන සියලුම ඒවා තියෙනවා ඒකේ. සෞඛ්‍ය අධ්‍යාපන හැම එකම තියෙනවා. ඒක බැලුවොත් එහෙම මේකේ තියෙනවා ග්ලයිෆොසේට් හඳුන්ලා දීලා අවුරුදු 4-5ක් යනකොට තමයි මේ වකුගඩු රෝගීන් බිහි වෙන්න පටන් ගත්තේ. ඒ වුණාට ඒක දැක්කේ නෑ වගේ ඉන්නවා. කාලයක් යනකොට වකුගඩු රෝගීන් වැඩි වෙන්න පටන් ගත්තා. දැන් හැම තැනම වකුගඩු රෝගී. O පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි. A නෙගටිව් වකුගඩුවක් අවශ්‍යයි. ඕන හැමතැනම ඇඩ්ස් ගන්නවා. ලක්ෂ ගණන් වියදම් කරලා වකුගඩුවක් අරගෙන බද්ධ කරන්න උත්සාහ කරනවා. මොකද්ද මේ සිද්ධිය? මේ සිද්ධිය තමයි ආන්නර විෂ රසායනික බැර ලෝහ දූෂක ද්‍රව්‍ය පොළොවට එකතු කිරීම. හැබැයි ඒක මම හොඳක් දකිනවා. මොකද ඒක නෙමෙයි හොඳක් දකින්නේ. අවුරුදු 4-5කට කලින් අවුරුදු 4-5කට 6කට විතර කලින් ලංකාවේ ග්ලයිෆොසේට් තහනම් කරා. වැඩේ තියෙන්නේ ග්ලයිෆොසේට් තහනම් කරාම ඒක තහනම් කරාට විරුද්ධව උද්ඝෝෂණ කරන ගොබ්බ 70ක් ඉන්නවනේ. කරන්න දෙයක් නැහැ. ඒකේ හොඳ දේ කරනකොට ඒක එපා කියලා ඒක එපා අපිට වසම දීපිය අපිට කන්න කියලා ඉල්ලන જાතියක් ඉන්නවා. ඊළඟට ආයෙත් එක්ක හොඳම දෙයක් තමයි හරිද මේ රසායනික පොහොර නතර කළා කාබනික පොහොර. ඉතින් ඒකට උද්ඝෝෂණය කරන જાතියක් නෙන්නේ මේ. ඉතින් කොහෙද කරන්නේ? කොහෙද මේ දූෂණය නතර කරන්නේ? නේද? මං කිව්වා මේක මේ මුකුත් දේශපාලනික ගාව ගන්න එපා. කලින් කරපු දේවල් හොඳයි දැන් කරන දේවල් හොඳයි. ඒ හොඳ දේවල් තියෙනවා. හොඳ දේවල් හොඳ විදිහට කියනවා. මම මෙතන මේ මුකුත් පක්ෂ ගැන කතා කරනවා නෙමෙයි. හරිද? මොකද මේ දවස්වල කතා කරන්න බයයි. අන්න අරු මෙහෙම එකක් කිව්වා කියලා. මං කියන්නේ ඇත්ත දේ. ඔයාලා දැනගන්න. මැද ඉඳ ඉන්න ඕනේ අපි හැම වෙලාවෙම. කාට නේද? අපි අන්තගාමී නැතුව මැද ඉන්න ඕනේ. ඒතකොට පරිසර දූෂණය වළක්වන්න ගත්තේ හොඳ පියවරවල් තියෙනවා. එහෙම හොඳ පියවරවල් ගනිද්දි ඒකට විරුද්ධව කතා කරන්නයි ඉන්නේ. ඉතින් ඔයාලා හොඳ දේ නරක දේ තෝරගන්න. එතකොට පරිසරයේ මේ බාහිරින් එකතු වෙන දූෂක ද්‍රව්‍ය පුළුවන් තරම් නතර කරලා අපි පරිසර දූෂණය අවම කරන්න ඕනේ. පරිසරයේ දූෂක ද්‍රව්‍ය එකතු කිරීම කියන්නේ මානව ක්‍රියාකාරකම. පරිසර දූෂණය සඳහා. ඊළඟට තමයි ආගන්තුක ආක්‍රමණකාරී ජීවීන් පරිසරයේ විනාශ වෙනවා. ඔන්න පරිසරයට හානි කරන තවත් අවස්ථාවක්. ආගන්තුක කට්ටිය ආක්‍රමණකාරී ජීවීන්
ඒ මොනවාද? ආගන්තුක ජීවි දැන් මේක හොඳ දෙයක් තමයි මේ හොඳ මේ අවස්ථාව තමයි ගඳ පාන. ගඳ පාන කියන එක දන්නවද ඔයාලා? කහ පාට, රෝස පාට, දම් පාට මල් පිපෙනවා. පස්සේ චූටි චූටි කළු පාට ගෙඩි වගේක් හැදෙනවා. ඕක කනවත් සමහරු කටු තියෙනවා. ගඳ පාන. ওই ගඳ පාන කියන එක මේ ආක්‍රමණශීලී ශාකයක්. ඒ කියන්නේ හැදෙන්න පටන් ගත්තම විශාල වශයෙන් හැදීගෙන යනවා. වෙන ගස් වලට හැදෙන්න දෙන්නේ නැහැ. ආයි පාතීනියන් කියන ශාකයක් එහෙමයි. සමහර ආක්‍රමණශීලී ශාක එන ක්‍රමයක් තියෙනවා. ඕක එකක් ආවා මහවැලි ව්‍යාපෘතිය. ඔයාලා දන්නේ නැත්නම් මං ඉපදිලත් නෑ. හරි? මං ඉපදිලාද කියලා මතක නැහැ. මං ගොඩාක් පොඩි කාලේ. මහවැලි ව්‍යාපෘතිය කියලා එකක් පටන් ගත්තානේ ලංකාවේ. ඔය මහවැලි එච් කලාපේ එක තියෙනවා. ඒවා පටන් ගත්තේ ඔය ඔක්කොම මහවැලි ගඟ ආශ්‍රිතව පටන් ගත්ත ජනපද හදලා ඒ වගේ ලොකු ව්‍යාපෘතියක්. ඒක අවුරුදු ගානකට තිබ්බ එක පස්සේ ඒ කාලේ පැවති රජය එක කඩිනම් මහවැලි ව්‍යාපෘතිය කියලා ඉක්මනට ඉවර කරන්නේ. එතකොට පිටරටින් ගෙනාව වාහන. ඒ කියන්නේ පිටරටින් ගෙනාව යන්ත්‍ර සූත්‍ර. ඒ යන්ත්‍ර සූත්‍ර පිටරටේ වැඩ කරපුවා. ඒ යන්ත්‍ර සූත්‍ර වල තිබුණ මඩ, වේලිච්ච මඩ. ඒ මඩ අංශ තිබුණා විවිධ ශාකවල බීජ වර්ග. ඔය ගිනි ග්‍රාස් කියන ශාකයේ වගේ ඒ වගේ දේවල්. හරිද? ඒවා මෙහි ඇවිල්ලා වැඩ කරද්දී ලංකාවේ පොළවේ පැලවෙලා හැදෙන්න පටන් ගත්තා. ඒවා ආගන්තුක ශාක. අදට පිටරටින් වෙන පැලෑටි වලට ගේන්න තහනම් ලංකාවට. අපි පිටරට ගිහලා මල් පැලයක් දැකලා ඒ මල් පැලේ අරන් ආවොත් අනිවාර්යයෙන්ම ගුවන්තොටුපළේදී ඒක ගන්න දෙන්නේ නැහැ. ඒක විනාශ කරනවා. හේතුව තමයි ඒක දන්නේ නැහැ. ඒක ලංකාවට සුදුසුද? ඒක ආක්‍රමණශීලීද? ඒක විනාශකාරීද? විනාශ ශාක වලට හානියක් වෙනවද? දන්නේ නැහැ. ඒ නිසා ඒව ගන්න දෙන්නේ නැහැ. ඊළඟ ටැංකි සුද්දා කියලා මාළුවෙක් ඉන්නවා දන්නවද? ඔයාලා දන්නවා ටැංකි සුද්දා කියලා මාළුවෙක් ඉන්නවා. ඌ ආක්‍රමණශීලී මේ මත්ස්‍ය ජීවියෙක්. ඉන්නවා මන්නාව කියලා. මන්න පිය වගේ හැඩති. එයාලා මේ ආහාරයට ගන්න පුළුවන් මාළු නෙමෙයි. ටැංකි සුද්දා කියන එක්කෙනා මේ ආහාරයට ගන්න පුළුවන් මත්ස්‍යෙක් නෙමෙයි. ටැංකි සුද්දා කියන මාළුවා බැරි වෙලාවක් දැන් ඒක තහනම්. ඌව ටැංකි වල දාන්නත් තහනම්. තියාගන්නත් තහනම්. ලංකාවේ හදන්න බෑ මේ කතාව. දැන් ඔය සතෙක් ගියොත් වැලකට මොකද වෙන්නේ? මේ සතාගේ මුඛයේ තියෙන මේ බෙල්ල යටනේ. එයා මඩ කකා තමයි යන්නේ. අපි සාමාන්‍යයෙන් ටැංකි වලට දාන ටැංකියේ තියෙන අර දියසෙල් ටික කනවා කියලානේ. ඌ කන දියසෙල් මගුලක් නෑ. ඒ උන් ඉන්න ටැංකිත් මඩ පාටට තියෙනවා. දියසෙල් ටික කනවා ඇති. හැබැයි උන්ගේ වෙන හානියක් වෙනවා මොකද්ද? සර් මාළුන්ගේ බිත්තර කනවා. right. ඔය තියෙන්නේ ඌ මාළුන්ගේ බිත්තර ටික ඔක්කොම විනාශ කරනවා. ඔය සතෙක් වැවකට වැටුනොත් එහෙම මොකද වෙන්නේ? අර වැවේ ඉන්න කොරලි, ලූල්ලු වගේ සත්තු ඔක්කොගෙන බිත්තර කනවා. සර් නුවර වැවේ ඉන්නවා. ඊළඟට ඔය මාළු ශීඝ්‍ර වශයෙන් දැන් එයාලා දාන බිත්තර කන්න එකක් නැහැනේ. ඒ මාළු සම්පූර්ණයෙන් අර ජලාශයේ බෝ වෙනවා. ආර්ථික වටිනාකමක් තියෙන මත්ස්‍ය වර්ග සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. හරි. එතකොට ආක්‍රමණශීලී ආගන්තුක ජීවීන් පරිසරයට එකතු වීමක් පරිසර පද්ධතිය විනාශ වෙන්න මිනිසා විසින් කරන හානිය. ඊළඟ 6 වෙනි එක තමයි ජාන විකරණය කළ නව ජීවීන් පරිසරයට හඳුන්වා දීම. ජාන විකරණය. ඒ කියන්නේ ජාන විකෘති කරන. ජාන විකෘති කරපු ජීවීන් පරිසරයට හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ දැන් ලංකාවේ කියන්නේ නැත්තේ නෑ. දැන් බලන්න ලංකාවේ තියෙන බඩීනිගු ශාකේ බලන්න. ලංකාවේ තියෙන බඩීනිගු වර්ග. දැන් ඉස්සර තිබිච්ච ඔයාලගේ අම්මලා නම් දන්නේ නැතුව ඔයාලගේ ආච්චිලා කියන අහලා බලන්න. එයාලා වගා කරපු බඩීනිගු. වගා කරපු බඩීනිගු ශාකය ගත්තොත් ඒ බඩීනිගු කඩලක් ගත්තොත් අඩි 1.5ක් විතර උසයි. මම කාලා තියෙනවා. ගෙදර මුට්ටියට දානකොට බඩීනිගු කරලා එක්ක දෙකට කඩන්න ඕනේ නැත්නම් තුනට කඩන්න ඕනේ. මුට්ටියට තනි බඩීනිගු කරලා දාන්න බෑ. ඒ තරමට අඩි 1.5ක් විතර දිග. පස්සේ මොකද උනේ? පිටරටින් එව්වා. අපිට පිටරටින් එනවා නම් ඕන අර තාපොටින් කියවෙනවා වචනේ. ඕන මලපහ ගොඩක්. හරි? හොඳයිනේ අපේ උන්ට පිටරටින් එනවනම්. ඉතින් අපේ කට්ටිය ගත්තා හයිබ්‍රිඩ් කරමු එක. ඕන් දැම්ම බඩීරිංගු. දැන් මොකද උනේ? ඒ බඩීරිංගු නිසා ඒ බඩීරිංගු වල පරාග අර දේශීය බඩීරිංගු වලත් ගෑවුණා. දැන් දේශීය නිෂ්පාදනය නැතර නැති වෙලා. දැන් දේශීය නිෂ්පාදනය නැහැ. ඉස්සර තිබුණ ගස් ලැබු. දැන් තියෙන ගස් ලැබු නෙමෙයි. දැන් තියෙන ගල් ලැබුනේ. ඒක ගල් ගෙඩි වගේ. කන්න බෑ. ඒක ලස්සනට තියන්න හොඳයි. මන්නම් ඔය කලාතුරකින් තමයි කන්න පුළුවන් ගස් ලැබු හම්බෙලා තියෙන්නේ.
ඉස්සර තිබුණ එක එක જાති ගස්ලබු අපේ තිබුණා ගස්ලබු බටේ දම් පාටයි. ගස්ලබු ගෙඩි යන්තම් කහ පාට ඉර වැටෙනකොට කන්න පුළුවන් මාර රස ඇතුළේ කහ පාටයි. දැන් හොයන්නවත් නැහැ. ඇයි අර ඥාන විකරණය කරලා ඥාන විකෘති කරලා මේ සාමාන්‍යයෙන් අඩි 3-4ක් උස යනකොට ගහේ පිරිලා ගෙඩි හැදෙන ගස්ලබු ගෙනාවා. දැන් මොකදනේ? ඒවයි පරාග ගිහිල්ලා අනිත් ගස්ලබු ගස්වල ගෑවුණා. ඒවයි තියෙන ගති ලක්ෂණ නැත්තර නැති වෙලා ඒ ශාකත් විනාශ. ඔන්න බලන්න සිදු වෙන හානිය. මිනිස්සු හිතන්නේ අද දවස ගැන විතරයි. හෙට දවස ගැන හිතන්නේ නැහැ. අද ලොකුවට තිබ්බනම් ඇති පොදිය හෙට දවස නැත්තර නැති වුණත් කමන්නේ. එහෙනම් ඥාන විකෘති කරපු ඔය ශාක වර්ග වැඩි වශයෙන්ම මොනවාද? ඔය එළවලු භෝග වර්ග. බලන්නකො කාලයක් ගියාම දැනට ලංකාවේ ගස්ලබු වර්ග ගත්තොත් එහෙම අපි හිටවන්න ගන්නේ කඩෙන් බීජ පින් එකක් ගන්න. ඒකේ තියෙන ඇට තමයි හිටවන්නේ. තව අවුරුදු 10ක් විතර යනකොට ඔය ඇට නෙමෙයි එන්නේ පිටරටින් එනවා ගෙඩිය. අපිට ගෙඩි තමයි කන්න වෙන්නේ. ඒතකොට ගස්ලබු නැහැ. ලංකාවේ දේශීය භෝග ටික විනාශ වෙනකන් උන් එවනවා බීජ. දේශීය භෝග විනාශ වෙලා දැන් උන්ට දැන් දේශීය නිෂ්පාදන නැහැ. දැන් උන්ට ගස්ලබු කියලා දෙයක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? ඔන්න ලස්සන රතු පාටට එනවා ගස්ලබු පිටරටින්. දැනටත් එනවා. තව ටික කාලයක් ගියාට පස්සේ ඔන්න දැන් ගස්ලබු. දැන් බලන්න ලංකාවේ දෙලුම් වලට කරපු දේ. දන්නවද? ලංකාවේ තියෙන දේශීය දෙලුම් විදියට දැන් හොයාගන්න පුළුවන්ද කියන්නකෝ. ඉස්සර ගමේ ගොඩේ හැම තැනම ගෙදරක දෙලුම් පඳුරක් තියෙනවා. දෙලුම් තියෙනවා ඕන තරම්. ඇහැට මොකක් හරි සතෙක් හරි ගියොත් දෙලුම් දරු තම්බලා වතුරෙන් සෝදනවා. දැන් තියෙනවා දෙලුම් දරු ටිකක් හොයාගන්න නැත්නම් අරවට හොදන්න. නෑ. ඇයි ඒ? ඒවා සූක්ෂම විදිහට වෙනත් ක්‍රම මගින් ඒ ශාකේ විනාශ කරන්න පුළුවන් දේවල් ලංකාව ඇතුළට එවුවා. ඒ ශාකේ විනාශ කරන්න පුළුවන් දේවල් ලංකාව ඇතුළට එවුවා. සමහර ශාකවල පරාග තවත් ශාක විනාශ කරනවා. හොඳ උදාහරණ තමයි ඇකේසියා ශාකය. ඇකේසියා ශාකය මගින් ඇකේසියා කියන එක රට ආපු එකක් පිට රටින්. හරිද? ඇකේසියා ශාකයට පුළුවන්කම තියෙනවා ලංකාවේ තියෙන ගොඩාක් ශාකවල පරාගණය නතර කරලා ඵලදාව නැති කරන්න. ඊළඟට නත්තල් ගස් වගේ හැදෙන ගහ තියෙන්නේ. සයිප්‍රස් කියලා කියන්නේ. අන්න ඒවා ලංකාවේ තිබිච්ච ඒවා නෙමෙයි පිට රටින් යන හිටවපුවා මෙහි. දැන් මොකද වෙන්නේ? ඒ ශාකය නිසා කඳුකරේ ජල උල්පත් හිඳිලා යනවා. ඒ ගස් තියෙන තැන්වල බලන්න බිම තනිකර තියෙන්නේ ඒ ගස්වල අර ප්ලාස්ටික් කූරු වගේ රොඩු ගොඩක් විතරයි. ඒවා දි รา පත් වෙන්නේවත් නැහැ. පස නිසුරු වෙනවා. අන්නව තමයි අපි කියන්නේ ආගන්තුක ආක්‍රමණික ශාක වලින් සිදුවන හානි. ඒ වගේම ඥාන විකරණය කරපු ජීවි පරිසර හඳුන්වා දීම නිසා ඇති වෙන හානි. කතා කරනවා නම් එළි වෙනකන් කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඇත්තටම ලස්සන පාඩමක් ඔයාලට තේරුම් කරලා දෙන්න මේ ලැබිච්ච අවස්ථාව මට සතුටු වෙනවා. ඊළඟ තමයි 7 වෙනි කාරණාව ඕසෝන් වියන හානි වෙනවා. ඕසෝන් වියන හානි වෙන්නේ කොහොමද? අපේ මිනිස්සු අධික ලෙස ඉන්ධන පරිහරණය කරනවා. ඊළඟට සීතකරණ වලින්, වායු සමීකරණ වලින්, නේ වායු සමන යන්ත්‍ර වලින් ආන්නේව නිකුත් වෙන ඊළඟට ඔයාලා ගන්න සෙන්ට් වලින් නිකුත් වෙන විස වායු. ඒ වායු වලට ගියාට පස්සේ අහසේ තියෙන ඕසෝන් ස්තරය හානි වෙනවා. හානි වුණාට පස්සේ අහිතකර පාරජම්බුල කිරණ එනවා මේ පොළවට. අහිතකර පාරජම්බුල කියන පොළවට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒව නිසා ඒවා අපේ ඇස් වලට ගනොත් ඇහි සුද ඇති වෙනවා. ඇස් පේන්නේ කියලා යනවා. ඊළඟට ඒ අහිතකර පාරජම්බුල කිරණ ශාක වලට ගැටුණාට පස්සේ ශාක වල ප්‍රභා සංශ්ලේෂණය නැති වෙලා ගිහිල්ලා ශාක වල ඵලදාව අඩාල වෙනවා. ඒකම ගෝලීය උණුසුම වැඩි වෙනවා. අහිතකර වායු වර්ග නිදහස් වුණාට පස්සේ වායු ගෝලීය උණුසුම වැඩි වෙලා මොකද වෙන්නේ? වර්ෂාව අඩු වෙනවා. ඊට පස්සේ කාන්තාර දිහි වෙනවා. ග්ලැසියර් දිය වෙලා මුහුදු ජල මට්ටම ඉහළ යනවා. මුහුද ගොඩ ගලනවා. නේද? කාන්තාර තිබ්බතෙන් ඒ කියන්නේ හොඳට වනාන්තරයේ තිබ්බතෙන් කාන්තාර බවට පත් වෙනවා. ඔය වගේ ගැටලු ගොඩක්. ඔය ඔක්කොම මානව ක්‍රියාකාරකම්. ඔන්න මානව ක්‍රියාකාරකම් 7ක් කියලා දුන්නා. හරිද? අහන් ඉන්න එපා වෙන්නේ නැති හැබැයි වුණාට අහන් ඉන්න එපා වුණා. ඇත්ත දේ මං කිව්වාට පාඩමේ තියෙන කරුණු ඔය මං කියපු කරුණු වලට පොත්වල දකින්න ලැබෙන්නේ. ඔය ඇත්තම වැදගත්. හරි. ඔය ටික එහෙනම් අපි අවශ්‍ය ටික ලියා ගමු.
හරි. එහෙනම් ඊටු ටික පටන් ගමු අපි. ඊළඟ කොටස තමයි උණුසුම් කලාප කියලා කියන්නේ. ඊළඟ කොටස තමයි උණුසුම් කලාප. උණුසුම් කලාප කියන එක තියෙන්නේ ඔයාලගේ ටියුට් එකේ 13 වෙනි පිටුව. මේ මල්ලංග මේ තියෙන ටියුට් එකේ නම් වැරදිලා වෙන තැනක තියෙන 13 වෙනි පිටුව. 13 වෙනි පිටුව තේරලා ගන්න. එතකොට තියෙන ඒක තියෙන උණුසුම් කලාප කියලා. උණුසුම් කලාපයක් කියන්නේ මේ උෂ්ණාධික ප්‍රදේශයක් නෙමෙයි. හරිද? උණුසුම් කලාපයක් කියලා කියන්නේ උෂ්ණාධික ප්‍රදේශයක් එහෙම නෙමෙයි. ඒක වර්ධවා තේරුම් ගන්න එපා. හරිද? එතකොට සාපේක්ෂ ජීවීන්ගේ ඝනත්වය අධික. හරිද? සාපේක්ෂව ජීවීන්ගේ ඝනත්වය අධික ප්‍රදේශයක් අපි කියනවා ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් කියලා. හොට්ස්පොට් එකක් කියලා කියන්නේ. හොට්ස්පොට් එකක්. ඒ කියන්නේ අර ඉන්ටර්නෙට් හොට්ස්පොට් නෙමෙයි ආ. මේක මේ බයෝ ඩයිවර්සිටි එකත් එක්ක තියෙන හොට්ස්පොට් එකක්. ජෛව විවිධත්ව උණුසුම් කලාපයක්. හරිද? එතකොට උණුසුම් කලාපයක් වෙන්න නම් හරිද? ආවේනික ජීවි විශේෂ වැඩි සංඛ්‍යාවක් ඉන්න ඕන. ආවේනික ජීවි විශේෂ වැඩි සංඛ්‍යාවක් ඉන්නත් ඕන. ඒකම ඔවුන් සඳහා තර්ජන වැඩි වෙන්නත් ඕන. ආවේනික ජීවි විශේෂ වැඩි වෙන්නත් ඕනේ. තර්ජන වැඩි නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මේක කූල් ස්පොට් එකක්. බීම බොන්න තියෙන කඩේ නේ හරිද? ආවේනික ජීවි විශේෂ වැඩි වෙන්නත් ඕනේ. සාපේක්ෂව ඝනත්වය වැඩි. කියන්නේ සාපේක්ෂව ඝනත්වය කියන්නේ සාමාන්‍යයෙන් ජීවීන් දැන් කාන්තාරයක් කියන්නේ ජීවි ඝනත්වය අඩු තැනක්. දැන් ඔයාලගේ ඉස්කෝලේ පිට්ටනිය ජීවි ඝනත්වය අඩුයි. හැබැයි වනාන්තරය යනවනේ ජීවි ඝනත්වය වැඩියයි. ගස්වල කියන්නේ අපි යම් කිසි මීටරයක් අපි නම් මීටර 5ක විතර කොටුවක් වෙන් කරා. ඒ කොටුව ඇතුලේ ඉන්න ජීවීන් සංඛ්‍යාව. ඒක තමයි ජීවි ඝනත්වය කියන්නේ. දැන් ඉස්කෝලේ පිට්ටනිය ගත්තොත් පාරක් අයින ගත්තොත් ටවුන් එකක් ගත්තොත් ජීවි ඝනත්වය අඩුයි. හැබැයි වනාන්තරයේ ජීවි ඝනත්වය වැඩි. අන්න ඒක ජීවි ඝනත්වය වැඩි ප්‍රදේශයක් වෙන්නත් ඕනේ. ඒකේ වැඩිපුරම ආවේනික ජීවි විශේෂ ඉන්නත් ඕනේ. ඊළඟට ඒ ජීවීන්ට තර්ජන තියෙන්න ඕනේ. ඒ ජීවීන්ට ජීවත් වීම සඳහා තර්ජන. ඒ කියන්නේ ස්වභාවික බලපෑම් වෙන්න පුළුවන් මානව ක්‍රියාකාරකම් වෙන්න. මොනවා හරි නිසා ඒ ජීවන ජීවත් වීමේ බලපෑම් ඇති වෙන්න ඕනේ. අන්න එහෙම ප්‍රදේශයකට අපි කියනවා ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් කියලා අපි කියනවා. ඔක තමයි ජෛව විවිධත්ව උණුසුම් කලාප. ඒතර ලංකාව කියන්නේ එහෙම ජෛව විවිධත්ව උණුසුම් කලාපයක්. සාමාන්‍යයෙන් ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් ඇති වෙන්නේ මානව ක්‍රියාකාරකම. ඒ කියන්නේ මානව බලපෑම් මිනිසුන්ගේ දින බලපෑම් නිසා තමයි මේ ජෛව විවිධත්වයේ අධික ප්‍රදේශයක් ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත් වෙන්නේ. ඒකට බලපාන හේතු තමයි දිනෙන් දින ඉහළ යන මානව ජනගහනය. මානව ජනගහනය ඉහළ යනවා වේගෙන්. දැන් ඔය ගහන වර්ධන වක්‍රය කියලා එකක් තියෙනවා ඔයාලට 11 වසරේ. ජෛව ගෝලය කියලා අන්තිම පාඩම තියෙනවා. ගහන වර්ධන වක්‍රය මෙන්න මෙහෙම. ඕනෑම ජීවි ගහනයක් මුල් කාලේදී අඩුයි. ශීඝ්‍ර වර්ධනයක් වෙලා පස්සේ එහෙම අඩු වෙලා ස්ථායී අවස්ථාවකට එනවා. ඒ කියන්නේ මුල් කාලේ සත්තු අඩුයි. ටික ප්‍රජනනය කරලා වේගයෙන් සංඛ්‍යාව වැඩි කරගන්නවා. ඊට පස්සේ උපත් හා මරණ කියන ප්‍රමාණය දෙක බැලන්ස් වෙලා නියත වෙලා යනවා. හැබැයි මානව ගහන වක්‍රය ඒ කියන්නේ ඒක මෙහෙම. ඒක මෙහෙම යනවා. ඒක නැමෙන්නේ නැහැ තාම. ඔක නැමෙන්නේ නැති වුණාම ස්වභාව ධර්මයන් ඔක බලෙන් නමනවා. දැන් නමන කාලෙ මේ. මොකද්ද? දැන් මේ කොරෝනා නිසා මොකද වෙන්නේ? මේක මෙහෙම නැමින්ද යනවා දැන් ටික. ස්වභාවික හේතු නිසා ඕක තමයි වෙන්නේ. හරිද? දිනෙන් දින ඉහළ යන මානව ජනගහනය. ඒ කියන්නේ මානව ජනගහනය වැඩි වුණාම ඒක පරිසරයට බලපානවා. ස්වභාව ධර්මයේදී කවදාද ඔක වෙනස් කරන්නේ? ඒක වෙනස් වෙන්න ඕන. ඒකෝ ජෛව විවිධත්වය සඳහා බලපාන එක සාධකයක් තමයි මානව ජනගහනය වැඩි වීම. ඊළඟ තමයි වනාන්තර විනාශ වීම. ඔක්කොම මානව ක්‍රියාකාරකම්. හරිද? ඊළඟට ආක්‍රමණික ජීවි විශේෂ ස්ථාපනය වීම. දැන් ජෛව විවිධත්වයේ සඳහා එක තර්ජන ගත්තොත් එහෙම ඒව ඇත්තටම ස්වභාවික තර්ජන වලට වඩා තියෙන්නේ මානව ක්‍රියාකාරකම් නිසා සිදුවෙන තර්ජන. එකක් තමයි දිනින් දින ඉහළ යන මානව ජනගහනය. ඊළඟට වනාන්තර විනාශ වීම.
ඊළඟට ආක්‍රමණික ජීවි විශේෂ ස්ථාපනයේ වීම. ඊළඟට පරිසර දූෂණය. ඊළඟට පරිසර සම්පත් අධික ලෙස භාවිත කිරීම. ඊළඟට ඕසෝන් වියන ආයනය සහ ගෝලීය දේශගුණ විපර්යාස. ඕන හේතු නිසා තමයි ජෛව විවිධත්වය තර්ජන ඇති වෙලා තියෙන්නේ. හරි. අපි දැන් ওই ටිකෙන් අපි ඉවර කරනවා. මොකද්ද? අපි ওই ටිකෙන් ඉවර කරනවා මේ ජෛව විවිධත්වය සඳහා තියෙන බලපෑම් කියන කොටස අපි ඉවර කරනවා. ওই ටික ඉවර කරාට පස්සේ අපි පටන් ගන්නවා පරිසර පද්ධති. පරිසර පද්ධති මොනවාද? පරිසර පද්ධති වල තියෙන වැදගත් සම්බන්ධතා මොනවාද කියන කොටස අපි පටන් ගන්නවා. ඒ ටික ඉවර කරපු ගමන් ලංකාවේ පරිසර පද්ධති කියන එක අපි පටන් ගන්නවා. එහෙනම් අපි ඉස්සෙල්ලා අපි උණුසුම් කලාප කියන එක ලියලා ඉවර කරමු. ඉක්මනින්. අපි නම් බලමු ඊළඟට පරිසර පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. පරිසර පද්ධතිය. හරි. අපි මීට ගන්න කතා කරා පරිසර පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මතක නම් කියන්නේ කලින් අපි කතා කරා පරිසර පද්ධතියක් කියන්නේ මොකක්ද. මුලින් මතක නම් කියන්නේ කවුරුද? පටන් ගන්නකොටම අරන් ගත්තේ පරිසර පද්ධතිය කියන එක. යම් කිසි පරිසරයක වෙසෙන ජීවීන් හා ඔවුන් අතර ඔවුන් සමග සිදුවන අන්තර්ක්‍රියා නෑනේ වැරදීනේ. කියපු විදිය වැරදීනේ. ඔහොම ලිව්වොත් නම් විභාගෙට හරි ඉතින් ඉවරයි. බලන්න ලියපෙක කිසි බලන්න. පරිසරයක ජීවත් වන ජීවීන් සමග අන්තර්ක්‍රියා කරන භෞතික පරිසරය එක්වගත් කල එය පරිසර පද්ධතියක් ලෙස හඳුන්වනවා. ඔව් ඔබට කියවා බැලීම සඳහා ලකුණු 10ක් හිමිවෙනවා. ඉදිරි වටේ සඳහා සුදුසුකම් ලබනවා. එහෙම තමයි දෙන්නේ ලකුණු. ඔක් කඩපාඩම් කරලා තියාගන්න ඕනේ. මතක තියාගන්න. පරිසර පද්ධතියක් කියනවා කිසියම් ප්‍රදේශයක ජීවත් වෙන සියලුම ජීවි ප්‍රජාව. එතකොට ඒ කියන්නේ සියලුම ජීවීන් කියලා කියන්නේ ශාක සතුන් මේ ඔක්කොම ගන්න ඕනේ එකට. ශාක සතුන් සුද්ධ ජීවීන් මෘතෝපජීවීන් මේ සියල්ලම ගන්නවා. හරි. එතකොට කිසියම් ප්‍රදේශයක ජීවත් වෙන සියලුම ජීවි ප්‍රජාවන් හා ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන භෞතික පරිසරය කියන්නේ පස්ස ජලය වාතය. ඒවට භෞතික පරිසරය එක්ක ගත්තට ඔක්කොම ටික එකට ගත්තාම අපි ඕකට කියනවා පරිසර පද්ධතියක් කියලා. අපි ඕකට කියනවා පරිසර පද්ධතිය. හරි. කිසියම් ප්‍රදේශයක ජීවත් වෙන සියලුම ජීවි ප්‍රජාවන් සහ ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන භෞතික පරිසරය මේ ඔක්කොම එක ගත්තට පස්සේ අපි ඔකට කියනවා පරිසර පද්ධතියක් කියලා. පොකුණක් කියන්නේ පරිසර පද්ධතියක්. ඒකේ මාළු ඉන්නවා ඊළඟට තව ඉන්නවා මොකද ඔය ඉන්න පුළුවන් එක එක ගොළු බෙල්ල වර්ග ඉන්න පුළුවන් ඉස්සෝ වර්ග ඕනනම් ඉන්න පුළුවන්. ඊට පස්සේ ශාක වර්ග තියෙන එක එක ශාක වර්ග තියෙනවා. හරි. ආන් ඒ විදිහට. ඒ සියල්ලම එයාලා භෞතික පරිසරය. ඒ කියන්නේ මොනවද? එයාලා ජලය, ඒ ජලය ඕනේ. එයාලා ජලයත් එක්ක සම්බන්ධයි. එයාලා වාතය අවශෝෂණය කරන වාතයත් එක්ක සම්බන්ධයි. හරි. එයාලා ඊළඟට පස ඇයි ශාක වර්ග හැදෙන්නේ පොළොවේනේ. පසත් එක්ක සම්බන්ධයි. ආන්න එතකොට ඒක අපි පොකුණක් කියන එක පරිසර පද්ධතිය. වනාන්තරය ඊළඟ දි รา ගිය ශාකය මේ ගහක කොටයක්. දි รา යන කොටයක් පරිසර පද්ධතියක්. කොහොමද වෙන්නේ? දි รา ගිය කොටේ කියන්නේ ඒක අජීවි වස්තුවක්. හැබැයි ඒක මත මෘතෝපජීවීන්, ඒ කියන්නේ වියෝජකයෝ, දිලීර බැක්ටීරියා වගේ જાති ඉන්නවා. ඒක ජීවත් වෙන ඊළඟට මේ හැකරැල්ලෝ, වේයෝ, ඒ වගේ සත්තුත් ඉන්නවා. ජීවීන් ඉන්නවා. එයාලා අර අජීවී පරිසරයත් එක්ක සම්බන්ධයි. එයාලා පස ප්‍රයෝජනට ගන්නවා, වාතයේ ප්‍රයෝජනට ගන්නවා, ජලයේ ප්‍රයෝජනට ගන්නවා. ඊළඟට ඊට අමතරව හිරු එළිය,
ඒ කියන ශක්තිය ඒව ප්‍රයෝජනයට ගන්න. මේ ඔක්කොම එකතු වෙනවා. එතකොට දිරා යන කොටයක් කියන්නේ පරිසර පද්ධතියක්. මැරිලා කුණු වෙලා යන බල්ලෙක් ඉන්නවා. ඒකත් පරිසර පද්ධතියක්. මියගිය සතෙකුගේ දේහය කියන්නේ පරිසර පද්ධතියක්. හරිද? ඊළඟ මොහොත, සාගරය, තනකොළ තියෙන බිම, කන්දක්. මේ ඔක්කොමයි තියෙන්නේ පරිසර පද්ධතිය. ඒක පරිසර පද්ධතියක් ගත්තම පරිසර පද්ධතියක අපිට දකින්න ලැබෙන වැදගත් ලක්ෂණ කීපයක් තියෙනවා. ඔන්න මතක තියාගන්න. පරිසර පද්ධතියක් ගත්තොත් පරිසර පද්ධතියක අපිට දකින්න ලැබෙන වැදගත් ලක්ෂණ හතරක් තියෙනවා. පරිසර පද්ධතියක අපිට දකින්න ලැබෙන වැදගත් ලක්ෂණ හතරක්. හොඳට මතක තියාගන්න කටපාඩම් කරන්න. මේක අහනවා. පරිසර පද්ධතිවල හරි? පරිසර පද්ධතිවල වැදගත් ලක්ෂණ හතර නම් කරන්න. එහෙම නැත්නම් පරිසර පද්ධතිවල ලක්ෂණ නම් කරන්න කියලා තමයි කියන්නේ. එතකොට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න පළවෙනි ලක්ෂණය. මෙන්න පළවෙනි ලක්ෂණය. පළවෙනි එක තමයි ජීවි සංඝටක මෙන්ම අජීවි සංඝටක අතරද අන්තර් ක්‍රියා සිදු වෙනවා. ජීවි සංඝටක හා ජීවි සංඝටක හා අජීවි සංඝටක අතර අන්තර් ක්‍රියා සිදු වෙනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. ඒක කොටස් වලට බෙදන්න පුළුවන් අපිට. ජීවි ජීවි සම්බන්ධතා. ඒ කියන්නේ මෙහෙම ජීවි ජීවි සම්බන්ධතා. ලේනේ අඹ ගෙඩියක් කනවා. ලේනා කියන්නේ ජීවියෙක්, අඹ කියන්නේ ජීවියෙක්. ජීවි ජීවි සම්බන්ධතා. එතකොට කඳුලැස්ස ශාකයේ මැස්සෙක් අල්ලගෙන එයාගේ ආහාර අවස්ථාව සපුරා ගන්නවා. කඳුලැස්ස කියන්නේ ජීවියෙක්, මැස්ස කියන්නේ ජීවි. ජීවි ජීවි සම්බන්ධතා. දැක ජීවින් දෙන්නේ. පූසෙක් මීයෙක්ව අල්ලගෙන කනවා. පූස කියන්නේ ජීවියෙක්, මීය කියන්නේ ජීවි. ජීවි ජීවි අතර සම්බන්ධතා. කොටයක් මත හතු දිලීර හැදිලා කොටේ දි รา පත් වෙනවා. කොටේ කියන්නේ කොටය අපි දුමු කොටේ කියන්නේ අජීවි කියලා ගන්න පුළුවන්. එහෙමත් ඒක අජීවි. හරි ඒක පැත්තකින් තියෙන වෙන එකක් අපි ගමු. අපිට ගන්න පුළුවන් තව මෙහෙම දෙයක්. මොකද්ද ජීවි ජීවි සම්බන්ධතාව? අඹ ගහක් මත හැදෙනවා උඩවැඩියා ශාකෙන්. අඹ ගහක් මත උඩවැඩියා ශාකෙන්. එතකොට මොකද අඹ ගහ කියන්නේ ජීවියෙක්, උඩවැඩියා ශාකය යන පිල්ල ශාකය ජීවි. ජීවීන් දෙදෙනෙක් අතර සම්බන්ධතාව. ජීවි ජීවි සම්බන්ධතාව. ඊළඟට අපිට ගන්න පුළුවන් ඇල්ගී සහ දිලීර. ඔයාලා ලයිකන කියලා જાතියක් අහගෙන ලයිකන කියලා જાතියක් තියෙන අඹ ගස්වල එහෙම දැකලා ඇති වරනේ කළු පාට පැල්ලම් වගේ දියසෙල් වගේ જાතියක් දැකලා තියෙනවා. කළු පාට නේ සෝරි. කොළ පාට. අඹ ගස්වල කඳන් වල පොස් ගස්වල කඳන් වල සමහර ගල් වල බිත්ති වල ඔය තාප්ප වල එහෙම තියෙනවා. කොළ පාට දියසෙල් වගේ පැල්ලම්. නිකම් මෙන්න මේ වගේ නිකම් මෙන්න මෙහෙම කොළ පාට නම් පැචස් වගේ. ඒවට කියන්නේ ලයිකන. ඒ ලයිකන හැදිලා තියෙන්නේ දිලීර සහ ඇල්ගී එකතු වෙලා. ලයිකන හැදෙන්නේ දිලීර හා ඇල්ගී එකතු වෙලා. දිලීරයි ඇල්ගී එකතු වෙලා. දිලීර කියන්නේ ජීවියෙක්, ඇල්ගී කියන්නේ ජීවියෙක්. ජීවීන් අතර සම්බන්ධතාව. ජීවි සම්බන්ධ. හරි. ඔබ තමයි ජීවීන් අතර සම්බන්ධ. ඔය අතරම ජීවීන් සහ අජීවීන් අතර සම්බන්ධතාවක් තියෙනවා. ජීවි අජීවී සම්බන්ධතාව. ජීවි අජීවීන් අතර සම්බන්ධතාව. ඒ කියන්නේ මෙහෙම දෙයක්. අපි ශ්වසනය කරනවා. මම ජීවියෙක්. වාතය කියන්නේ අජීවී. ජීවි අජීවි සම්බන්ධතාව. ඔයාලා වතුර බොනවා. ජීවි අජීවි සම්බන්ධතාව. ශාකයකට ජලය අවශෝෂණය කරනවා. ජීවි අජීවි සම්බන්ධතාව. ශාක ප්‍රභා සංශ්ලේෂණය තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවා. ජීවි අජීවි සම්බන්ධතාව. ඕන තරම් තියෙනවා. මීයෙක් තමන්ගේ වාසස්ථානය සඳහා පොළවේ ගුලක් හරනවා. මීය කියන්නේ ජීවියෙක්, පස කියන්නේ අජීවියෙක්. ජීවි අජීවි සම්බන්ධතාව.
හරිද? ඊළඟට කුරුල්ලෙක් එයාගේ කූඩුව හදාගන්න දි รา පත් වෙච්ච එහෙම නැත්නම් කොළ රොඩු එකතු කරලා කූඩුවක් හදනවා. මියගිය ශාක කොටස් අජීවි. කුරුල්ල ජීවි. ජීවි අජීවි සම්බන්ධ ඕන තරම් තියෙනවා. හිතා ගන්න පුළුවන් වලට ඕන විදිහට. හරිද? ඊළඟට තියෙනවා අජීවි සම්බන්ධතා. අජීවි පරිසරය තුළ තියෙන සම්බන්ධතා. අජීවි සම්බන්ධතා. වතුර ගලාගෙන යනකොට පොළව දිගේ පස තේදිලා ගිහිල්ලා පාංශු කාදනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? පාංශු කාදනය. අන්න ජලය කියන්නේ අජීවි, පස කියන්නේ අජීවි, පාංශු කාදනය. අජීවි සම්බන්ධතා. අජීවි සම්බන්ධතා. එතකොට වායුගෝලයේ තියෙනවා විවිධ වායු වර්ග. ඔය වායු වර්ග වැසි ජලයේ දිය වෙලා හැදෙනවා අම්ල වැසි. වායුගෝලයේ තියෙන විවිධ වායු වර්ග වැසි ජලයේ දිය වෙලා හැදෙනවා අම්ල වැසි. ඔය අම්ල වැසි වැටෙනවා පාෂාණ මත. එතකොට පාෂාණ දි รา පත් වෙලා පස බවට පත් වෙනවා. පාෂාණ දි รา පත් වෙලා පස බවට පත් වෙනවා. අන්න අජීවි සම්බන්ධ. හරිද? ඔය තියෙන්නේ. එහෙනම් පළවෙනි එක තමයි පරිසර පද්ධතිය වල තියෙන වැදගත්ම ලක්ෂණ හතරෙන් එකක් තමයි ජීවි සංඝටක හා අජීවි සංඝටක අතර අන්තර්ක්‍රියා සිදු වෙනවා. දෙවෙනි එක ශක්තිය ඒක දිශානතිකව ගලා යනවා. ශක්තිය ඒක දිශානතිකව ගලා යනවා. පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි දෙන්න කලින් මේක ලියා ගන්න. නැත්නම් ওই ටික අමතක වෙනවා. හරි. එහෙනම් ඉස්සෙල්ලාම පරිසර පද්ධතිය කියන්නේ මොකද්ද? ඊට පස්සේ පරිසර පද්ධතියේ වැදගත් ලක්ෂණ ටිකක් අපි වැදගත් ලක්ෂණ හතරක් තියෙනවා. ඒක ලියාගෙන ඊට පස්සේ ඉතුරු තුන විස්තර කරන්න. ඉක්මන් කරමු. ඔයාලගේ 13 වෙනි පිටුවේ තමයි තියෙන පරිසර පද්ධති කියන එක. ඒකට ඔක ලියා ගන්න. ඊට පස්සේ එතනම යට තියෙනවා පරිසර පද්ධතියේ වැදගත් ලක්ෂණ කියලා පළවෙනි එකේ යටතේ ලියා ගන්න. ඔගේ පළවෙනි එක. ඊට පස්සේ එතන අනුමාත්‍රිකා තුනක් තියෙන ඉඳ තියලා තියෙන එතනම එතන. ඒ තුනක් ලියා ගන්න. ඊට පස්සේ අනිත් පැත්තේ පිටුවේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි හතරවෙනි එකයි ලියා ගන්න. දැන් එතකොට ඔන ජීවි අතර සම්බන්ධතා පොඩි උදාහරණ ටිකක් කියලා දෙන්න. හරිද? ඊළඟට ශක්තිය ඒක දිශානතිකව ගලා යයි කියලා කියනවා. ශක්තිය ඒක දිශානතික. ඒ කියන්නේ එක පැත්තකට විතරයි ශක්තිය. ඥාපකතර රිවර්ස් වෙන්නේ නැහැ. බලමු මේක ඇත්තද කියලා. දැන් පරිසර පද්ධතියකට ශක්තිය දෙන්නේ කවුද? පුළුවන් නම් කියන්න බලන්න. පරිසර පද්ධතිය දැන් පරිසරයට ශක්තිය දෙන්නේ කවුද? කියන්න. මේ පරිසරයට අවශ්‍ය කරන ශක්තිය සපයන කෙනෙක් ඉන්නවා. සූර්යාලෝකය. අපිට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ කොහොමද කියන්නකෝ? අපිට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ කොහොමද? ආහාර මත. ආහාර හැදෙන්නේ කවුද? ශාක. ඒක ශාක දැන් අපිට අවශ්‍ය ශක්තිය ලැබුණේ ආහාර වලින්. ඒ කියන්නේ ආහාර වල ශක්තිය තිබුණා කියන්නේ ඒ ලැබුණේ ශාක වල තිබිච්ච ශක්තිය. ශාක වල ආහාර ගන්න ශක්තිය ආවේ කාගෙන්ද? සූර්යාලෝකය. දැන් මොන බලන්න මේ ඉන්න සූර්යයා. සූර්යයා ඉන්නවා මෙතන. සූර්යයා ඉන්නවා. සූර්යාලෝකය. හරිද? සූර්යයා ඉන්නවා. මෙන්න තියෙනවා ශාක. මෙන්න ශාක. මේ ශාක වලින් ආහාර යනවා සතුන්ට. ශාක වලින් ආහාර යන සතුන්ට කිව්වම ඉස්සෙල්ලාම යන්නේ ශාක භක්ෂකයන්. හරි? ඉස්සෙල්ලා ශාක භක්ෂක. ශාක භක්ෂකයන්ට යනවා. ඊට පස්සේ තව යනවා ඉස්සරහට තව සතුන්ට යනවා. එහෙමනේ යන්නේ. එතකොට සූර්යාගෙන් ශක්තිය ශාක වලට.
ශාක වලින් ශක්තිය ශාක බක්ෂ කියන්නේ. ශාක බක්ෂ වලින් ශක්තිය ඊළඟට ඉන්න අයට. එයාලගේ ශක්තිය ඊළඟට ඉන්න අයට. එයාලගේ ඊළඟට ඉන්න අයට. එහෙමනේ යන්නේ. දැන් ওই ශක්තිය ආපස්සට රිවර්ස් වෙනවද කවදාවත්? රිවර්ස්. මේ සතුන්ගෙන් ශක්තිය ආය ශාක බක්ෂ කියන්න ලැබෙනවද? මම උදාහරණ තව එකක් ගන්නම්. ශාක කියන්නේ කොහොමද දාලා මම මෙතෙන්ට ගන්නකො හාව. මෙතන ලියනවා මම හාව කියලා හාව. හාවකින් යනවා ඊළඟට හාව කියනවා ගැරන්ඩියා. ගැරන්ඩියාව ආහාරයට ගන්නවා උකුස්සා. හරි. දැන් බලමු ශක්තිය කොහොමද යන්නේ කියලා. හිරුකින් ආවා ශාකයට ශක්තිය. ශාකයෙන් එනවා හාවට ශක්තිය. හාවකින් යනවා ගැරන්ඩියාට. ගැරන්ඩියාගෙන් උකුස්සට ගියා. ආයි කවදාවත් උකුස්සගෙන් ගැරන්ඩියාට ශක්තිය එනවද? නෑ කියන්නේ. උකුස්සගෙන් ගැරන්ඩියාට ශක්තිය එන්නේ නෑ කියලා වල කියන්නේ කොහොමද? නිකන් උත්තර දෙන්න එපා. තර්කානුකූල වෙන්න ඕනේ ඕවා. උකුස්සගෙන් ගැරන්ඩියාට ශක්තිය එන්නේ නැහැ කියලා ඔප්පු කරන්න ඕන. කවදාවත් ගැරන්ඩියේ ඔන්නෝද රහගන්න. කවදාවත් ගැරන්ඩියේ ගිහිල්ලා උකුස් එක්ක මරාගෙන කයව කියලා අහලා තියෙනවද ඔය? ගැරන්ඩියේ කවදාවත් උකුස් එක්ක මරන් කන්නේ නැහැ. එහෙනම් කවදාවත් උකුස්සගෙන් ගැරන්ඩියාට ශක්තිය එන්නේ නැහැ. එහෙනම් මට කියන හාවට ගැරන්ඩියගෙන් ශක්තිය එයිද කවදාවත්? නෑ. කොහොමද නෑ කියලා කියන්නේ? හාව ගැරන්ඩියාව මරාගෙන කන්නේ නෑනේ. කවදාවත් හාවෙක් ගිහිල්ලා ගැරන්ඩියෙක්ව කන්නේ නෑ. කවදාවත් හාවෙක් ගිහිල්ලා ගැරන්ඩියෙක්ව කන්නේ නෑ. හාවගෙන් ශාකයට ආය ශක්තිය යනවාද? හාව මැරුණාට පස්සේ හාවගේ තියෙන khනිජ ලවණ ටික පොළොවට එනවා. හාව මිය ගියාට පස්සේ හාවගේ තියෙන khනිජ ලවණ පොළොවට ඇවිල්ලා ඒව මෙයාට උරා ගනි කොටසක්. හැබැයි ආහාර හදන්න අවශ්‍ය කරන ශක්තිය එන්නේ හිරුකින්. ආහාර හදන්න ශක්තිය එන්නේ හිරුකින්. ඒ නිසා හාවගෙන් ශක්තිය ශාකයට යන්නේ නැහැ. කවදාවත් හිරුට ශක්තිය ශාකයෙන් යනවද? මෙහෙන් දැන් ඉර නිවෙන්න යන්නේ. ඔන්න ඉරට දරමදි කියලා මේ දර පටවනවද ඉරට? දවස ගානේ දර කප ඉරට යවනවද? කවදාවත් නැහැ. එහෙනම් ඉරෙන් ශක්තිය එනවා මෙහාට. ආපස්සට යන්නේ නැහැ. කොහෙවත් රිවර්ස් නැහැ. ඔන්න මතක තියාගන්න. ශක්තිය ඒක දිශානතිකව ගමන් කරනවා කියන්නේ ඔන්න ඔකට. මේ බලන්න. හිරුගෙන් ශාකයට. ශාකයෙන් හාවට. හාවගෙන් ගැරන්ඩියට. ගැරන්ඩියකින් උකුස්සට. කවදාවත් ආපස්සට එන්නේ නැහැ. යන්නේ ඉස්සරහට විතරයි. තව ඉස්සරහට ගියොත් විතරයි ආපස්සට එීමක් නැහැ. එහෙනම් ඒක තමයි අපි කියන්නේ ශක්තිය ඒක දිශානතිකව ගමන් කරනවා. එහෙනම් හොඳට මතක තියාගන්න පරිසර පද්ධතියක ලක්ෂණ හතරෙන් එකක් තමයි පළවෙනි එක ජීවි සංඝටක මෙන්ම ජීවි සංඝටක මෙන්ම අජීවි සංඝටක අතරද අන්තර්ක්‍රියා සිදු වෙනවා. දෙවෙනි එක ශක්තිය ඒක දිශානතිකව ගමන් කරනවා. ශක්තිය ඒක දිශානතිකව ගමන් කරනවා. තුන්වෙනි එක ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ද්‍රව්‍ය චක්‍රීකරණය. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ පොළවේ තියෙන සංඝටක මේ පොළවේ තියෙන සංඝටක ගහ උරා ගන්නවා. පොළවේ තියෙන සංඝටක ශාකය උරා ගන්නවා. ශාකයෙන් නැවත යනවා හාවට. හාව කවදා හරි මැරුණම ආයතරයක් ඒව පොළවට එනවා. දැක්කද? පොළවේ තියෙන khනිජ ලවණ ගහට උරා ගන්නවා. ගහට උරාගත්ත khනිජ ලවණ මේ ශාක බක්ෂකයන්ට යනවා. ඒවා මැරුණාට පස්සේ ආයෙ පොළවට එනවා. ගහේ තියෙන අතු පොළ බිම වැටෙනවා. නැවත වතාවක් ඒවා පොළවට ලැබෙනවා. දැක්කද? ඕක තමයි චක්‍රීකරණය කියන්නේ. චක්‍රීකරණය. පොළවෙන් ගන්නවා නැවත පොළවට. වායු ගෝලයෙන් ගන්නවා නැවත වායු ගෝලයට දෙනවා. ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ස්වායත්ත ඒකකයක්. ඒ කියන්නේ එයා තනියෙන් ඉන්නේ. ස්වායත්තයි. දැන් මුහුද කියන පරිසරයට ගොඩබිමින් බලපෑමක් නැහැ. ගොඩබිම මොනවා වුණත් මුහුද කියන පරිසරය ආයෙම ඉන්නවා. දැන් ගොඩබිම පරිසරේ
ගොඩබිම පරිසරයේ තනකොළ වැඩියෙන් වර්ධනය වෙනවා. ඒක මුහුදට බලපානවා නේ? මුහුදට බලපාන්නේ. මුහුදේ මාළුපේ ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ගොඩබිමට බලපානවා. මුහුදින මාළු ඔක්කොම ගොඩබිමට පයින්නවා. එහෙම නැහැ. ඒකයි ස්වායත්ත ඒකකයක් කියලා කියන්නේ. වෙනත් පරිසර වලින් වෙන් වෙලා කියලා තියෙනවා. පරිසර පද්ධතියක් කියන එක තවත් පරිසර පද්ධතියකින් වෙන් වෙලා තියෙනවා. ආන් ඒකයි ස්වායත්ත ඒකකයක් කියලා අපි කිව්වේ. හරිද? ඒක තමයි ස්වායත්ත ඒකකයක් කියලා කිව්වේ. හරි. එතකොට දැන් අපිට ඔතනින් එහාට තව මේ කතා කරපුවා ලියන්න ගොඩක් තව ඉතුරුයි. දැන් උගන්වපුවා ලියන්න ඉතුරුයි. ඒ වුණාට 10යි වෙලාව තව ඉන්න බෑ වගේ. මටත් නිකන් ඇති වගේ. ඒ නිසා දැන් ඔය උගන්වපු දේවල් ටික හොඳට බලා ගන්න ඊළඟ දවස් වෙනවා. ලබන සමුදේවන හොඳට බලා ගන්න උගන්වපු ටික. මේකේ වීඩියෝ එක මම YouTube දැම්මට පස්සේ අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ මම මේ උගන්වපු දේවල් ටික මම අද කතා කරපුවා වැදගත් දේවල්. සාමාන්‍යයෙන් එහෙම සමහර වෙලාවට සමහර පන්තිල උගන්වන දේ වගේ ලොකුවට කතා කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි අද හිතුණා. ගොඩක් දේවල් මම ඔයාලට කියලා දුන්නා. මම මෙච්චර කාල ජීවිතේ එකතු කරගත්ත කරුණු ගොඩක් ඔයාලට කියලා දුන්නා. ඉතින් ඒ නිසා ඔයාලට වැදගත් අද පාඩම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. පාඩම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඊළඟට පාඩමේ වීඩියෝ එක 10-15 වතාවක්වත් බලන්න. හරි. එහෙමනම් අද දවසේ අපි පාඩම නතර කරනවා. ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්.